තියෙන මම හිතන්නේ ඇක්සස් වුණා මේ පැයක් විතර ගියා සෙටප් කරගන්න මේ හිතමු නැති විදියට සිග්නල් නැති වෙන එකත් හැමතැනම හරි මේ හයි වෝල්ටේජ් එකේ මම දැන් කට්ටිය දන්නවනේ ප්‍රධාන කොටස් තියෙනවා ටික අපි අද පුළුවන් තරමක් කරගමු මේ ඔක්කොම නම් කරන්න වෙලා මදි මම මූලික අර හැමතැනම එන්න ඕනේ ඒ කන්සෙප්ට් ටික ඒවා ටික කියාගෙන යන්න එතකොට ඔයගොල්ලෝ තනියම හරි බලා ගන්න පුළුවන් මේ අනිවාර්යෙන් අර ලූකස්ගේ මේ රෙෆරන්ස් බුක් එක බලන්න ඒකේ මේ තමයි ලෙක්චර් නෝට් එකේ නැති ඒවා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි කරලා තියෙනවා ලොකුවට. හරි. මුලින්ම අපිට තියෙන්නේ මුල්ම ටියුටේ නිකන් පොඩ්ඩක් බලා ගන්න තියෙන ඒක අර මේ මැටීරියල්ස් වල වර්ග ටික මේ ඒ කැටගරයිසේෂන් ටික තියෙනවා. ඊට පස්සේ මේ මුලින්ම කතා කරන්නේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල් කියන එක ගැන. ඉලෙක්ට්‍රික් ඩයිපෝල් ගැන තමයි මේ මුලින්ම කතා කරන්න තියෙන්නේ. ඔය ඉලෙක්ට්‍රික් ඩයිපෝල් කියන්නේ සිංහලෙන් බලුවොත් අපි අර මේ ඉරල් කාලේ ඉගෙන ගන්න මේ දීර්ඝව කියන එකම තමයි. හරිද? ඉතින් මම කියනවා එහෙනම් කවුරු ඇහෙන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න. මේ මම කියන එක මට කොහෙන්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් බල කවුරුහරි පොඩ්ඩක් Twitter ලාවට සඳහන් කරනවා. මීටින් එක ලොග් කරලා තියපන් මට. හරි ඕකේ මේ දැන් ඉලෙක්ට්‍රික් ඩයිපෝල් එක ඩිෆයින් කරලා තියෙන්නේ ප්ලස් q එක මයිනස් q එකක් තියෙනවා මෙන්න ඒව d කියලා පරතරයක් තියෙනවා එතකොට mu සමානයි qd කියලා තමයි ඔක ඩිෆයින් කරලා තියෙන්නේ හරි ඕක දැන් ඔහම අපි මේ ආරෝපණ දෙකක් තියලා ওই විදිහට ලිව්වා වුණාට ඕකේ ඇත්තටම මේ වෙනම විස්තරයක් තියෙනවා ඒ කියන්නේ දැන් අපි ගත්ත තොත් මෙහෙම එකක් මේවා දැන් ඉලෙක්ට්‍රොනික හරි ඉලෙක්ට්‍රික් තියෙනවා එයාගේ නියුට්‍රෝන ප්‍රෝටෝන ටික මෙහෙ තියෙනවා ඉලෙක්ට්‍රෝන වලාව හරිද ඒක ගත්තාම මේ ඉලෙක්ට්‍රෝන්ස් ටික තියෙන්නේ හරි ඉලෙක්ට්‍රෝන්ස් ටික තියෙනවා මේ එතකොට අපි මේකේ සමස්තයක් ගත්තොත් මෙතන ධනාරෝපණයක් තියෙනවා මේ සම්පූර්ණ මේ ඉලෙක්ට්‍රෝන වලාව සම්මිතිකන එයාගේ ඍණාරෝපණය තියෙන්නේ මේක උඩමයි කියන්නේ කොයින්සයිඩ් වෙලා තියෙන්නේ හරිද ඒ කියන්නේ දෙන්නම එක උඩ එක ඉන්නේ එතකොට දැන් මොකක් හරි හේතුවක් උඩ මොකක් හරි මේ පැත්තේ මොකද ආකර්ෂණයක් හරි මොකක් කරලා මේ ඉලෙක්ට්‍රෝන වලාව ඩිෆෝම් වුණාම මේ ඍණ ආරෝපණ ටික රිසල්ටන්ට් එක මෙන්න මේ වගේ පැත්තකට shift වෙන්න බලනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් ඔන්න වගේ d දුරක් ගන්න. මෙන්න මේ විදිහට shift වෙන්න බලමු. මොකද ඉලෙක්ට්‍රෝන වලාව මෙන්න මෙහෙම ඇදිලා යනවා කියලා හිතන්න මොකක් හරි. ඒක කාලේ කෙමිස්ට්‍රි වල කරනවානේ එක එක ආකර්ෂණ කටන්දර. අන්න ඒ වගේ මෙන්න එහෙම මෙයා මේ පැත්තට දැන් අපිට තඩියක් අටද ගමු මේ ඇදිලා පේන්නේ. ඔන්න ඔය වගේ ඩිෆෝමේෂන් එකක් වුණාම අපි කියනවා මෙයාට ඉලෙක්ට්‍රික් දැන් මෙයා ඩයිපෝල් එකක් හැදිලා තියෙන්නේ. ඒ ඩයිපෝල් මොමන්ට් එක තමයි එන්නේ QD කියන්නේ මේක mu තියෙනවා ආයෙ තමයි සිම්පල් p තියෙනවා. මේ p ලා දෙන්නේ පාවිච්චි කරනවා සිම්පල් p එක කැපිටල් p එක. සිම්පල් p එකේදී කරන්නේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල් මොමන්ට් එක කැපිටල් p එකේදී මේ ඔගේ ඩෙන්සිටි කියන්නේ. polarization density. හරිද? ඒක මොනවද කියලා ඉස්සරහට කියන්න. එතකොට මුලින්ම ඩයිපෝල් එක කියන එක දැනගන්න ඕනේ. ඩයිපෝල් එකේදී අපි දැන් සාමාන්‍ය ඇටම් එකක් මුල්‍ය
මේ ජොයින් වෙන්න බැරිච්ච කට්ටිය ඉන්නවලු ඉඳුල පොඩ්ඩක් බලනවා. කලින් ලිව් වෙච්ච අයට එන්න බැරිලු. ඉඳුල කොහොමද මම මෙතන ඉන්වයිට් කරන්න පුළුවන් නේ මම. මේ හසින්ට පොඩ්ඩක් ඉන්විටේෂන් ලින්ක් එකක් දාන්න. ඔව් දාන්න. පොඩ්ඩක් මේ ගෲප් එකට එන්න බැරි මේ එතකොට හරි එතකොට මේ ඩයිපෝල් මොමන්ට් එක කියන්නේ මෙන්න මේවා එකක්. එතකොට මේක අපි සාමාන්‍ය ඇටම් එකකට ඇන්දොත් අර දැන් අපි ඉස්සරහට නොටේෂන් එකේදී ගන්න මේවා එකන්නේ. අපි යන ඔන්න ඔහම එකක් අඳිනවා මෙහෙට ප්ලස් දානවා මෙහෙට මයිනස් දානවා. හරිද? ඔහම දැම්මහම අපි කියනවා ඩයිපෝල් මොමන්ට් එක තියෙන්නේ මෙන්න මේ දිශාවට කියලා. හරිද? ඊට පස්සේ දැන් ඔය ඉතින් මේ තියෙන එක ඇටම් එකක්. ඒතර මොකක් හරි එක සබ්ස්ට්‍රේට් එකක් අපි දැන් මෙහෙම සිලින්ඩ්‍රිකල් සබ්ස්ට්‍රේට් එකක් ගත්තොත් ඔක තියෙනවා. අර මේ මූව් කරන්න ඕනේ. ඔන්නව සිලින්ඩ්‍රිකල් එක ගත්තොත් මේක ඇතුලේ ඔය වගේ ඇටම් ගොඩක් තියෙනවා. ඔහම ගත්තොත් එහෙම දැන් මේවා එක අපි තුමුකෝ n ඇටම් n ගානක් තියෙනවා කියලා. එතකොට මේ හැම එකකටම p ඩයිපෝල් මොමන්ට් එකක් තියෙනවා. හරිද? එහෙම ගත්තාම මේ වගේ සමාසයෙන් දැන් බලන්න මෙන්න මේ දෙන්න. මෙන්න මේ ඍණයි මෙන්න මේ ධනයි කැන්සල් වෙනවා. මේ ඍණයි මේ ධනයි කැන්සල් වෙනවා. මෙයත් එහෙමයි. එතකොට ඔය වගේ ඇටම් ගොඩාක් තිබ්බට අන්තිමේ මෙන්න මේ කොන් දෙකේ ඉන්න කට්ටිය ඉතුරු වෙනවා. මේ පැත්තෙන් ධන ටික ඉතුරු වෙනවා. මේ පැත්තේ ඍණ ටික ඉතුරු වෙනවා. හරිද? ඔන්න ඔය ටිකට අපි සලකනවා ඒ ටික නිකන් සර්ෆේස් එකේ එකතු වෙලා තියෙනවා වගේ. ඔන්න ඔහම හිටනවා වගේ අපි නිකන් ඇසියුම් කරනවා. හරි? එහෙම හිතලා අපි ගන්න මෙතන තියෙනවා කියලා QP කියලා ආරෝපණ ප්‍රමාණය. ඒකටත් එහෙම ගන්නවා. හරිනේ QP මෙතන දානවා. හරි. ඒකත් වෙනාට ගන්න. ඔන්න ඔය විදිහට -QP තියෙනවා. මේ ඊට පස්සේ මේ එතකොට දැන් මෙතනත් ගත්තාම මේ දෙක අතර පරතරය අපි ගන්නවා h කියලා. හරිද? ඔය පරතරය h නම් මේ තියෙන්නේ තායි මෙන්න මේවා එකමයි. +q තියෙනවා -q තියෙනවා d පරතරයක්. මෙතන +qp -qp simple h පරතරයක්. එතකොට අපිට ඕකෙත් කෙලිම ලිය හැකි මේ මෙයාගේ ටෝටල් කියන්නේ සම්පූර්ණ මේ ඩයිපෝල් මොමන්ට් එක. මේක තියෙනවා මෙන්න මේ සිම්පල් p වගේ ඒවා n ගානක් තියෙනවා. එහෙනම් අපිට බලන්න n p ඔන්න ඔච්චරක මේ ටෝටල් ඩයිපෝල් මොමන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ පොලරයිසේෂන් ඩෙන්සිටි එක කරන් තියෙනවා. මෙයාගේ පරිමාණයෙන් බෙදලා. හරි? ඒතර ඩෙන්සිටි කරන් තියෙන්නේ polarization density. ඒ සූත්‍රය තියෙන්නේ i සමාන 1 ඉඳන් n දක්වා pi බෙදීම v. එතකොට ඔතන එන්නේ මෙතනින් n වතාවක් p එනවා. බෙදීම වොලියුම් එකනේ a. මෙතන හරස්කර වර්ගඵලය a කියලා ගන්නවා. ඔන්න ඔහොම දින ඔය ටික නම් මම මේ පොඩ්ඩක් මේ ටික පැහැදිලි කරේ මේ අර යන විදිය පොඩ්ඩක් කියලා දෙන්න. මෙතනින් එහාට මම ඔක්කොම කරන්න යන්නේ. මේ වෙලාව මදිනේ. ඊට පස්සේ දැන් මෙතනින් මේ ආපු පදලික මත තියාගන්න මේ සිම්පල් p කියන්නේ එක ඇටම් එකේ තියෙන ඩයිපෝල් මොමන්ට් එක. හරිද? ඊට පස්සේ n කියන්නේ ඒකේ තියෙන ඇටම් ගාන. ඔය ටික අතර පස්සේ මෙහෙම මේ සූත්‍රයක් ලියනවා.
සූත්‍රයක් ලියනවා D සමානයි epsilon E කියලා. epsilon E කියලා තියෙනවා. ඒකෙදි මේක මේ D කියනවා electric displacement field equivalent to flux density. මේ D කියන එක දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැතුනට මෙහෙම තේරෙයි මම හිතන්නේ. ඔන්න ඔහොම සමීකරණ මතකද ඒ කාලේ ඉගෙන ගන්නවා capacitors වල. අර මේ තියෙන්නේ surface charge density මේ electric field intensity එක. හරි. ඔන්න ඔය වගේ ඊට equivalent එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඒකෙත් ඒකක බලන්න වර්ග මීටරයට කූලොම් දෙන flux density එක. හරි. ඒක මේ මේකත් එක ලොකුවට ඉන්ටරැක්ට් වෙන්න ඕනේ නැහැ. يعني මේට ප්‍රමාණ පදයක් තියෙන කියන එකයි පැහැදිලි කරේ. එතකොට මේ තියෙන displacement field equivalent එක මේ يعني ඒක අපේ flux density එකට අනුරූප මේ electric displacement එක. displacement field එක. හරි එතකොට දැන් ඊගාට බලමු මේ A level වලින් පොඩි පාර්ට් එකක් ඕනේ නම් මෙතෙන්ට A level කාලේ මතකද අපි ගත්තොත් එහෙනම් මෙහෙම මේක මෙටල් කියලා ගත්තොත් මේක ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එකක් කියලා ගමු. කොහොමයක් ගත්තොත් අපි මෙහෙන් කොහොම දෙකටම එකම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුවොත් අපි තුමු මෙතනින් යනවා කියලා මෙහෙම රේඛා ටික ඒක කෙලින් අතර මේ කෙලින්ම නෙමෙයි යන්නේ මේ වර මේ මේක ස්පීකර් කින් දාලා මෙහෙම ඇද වෙලා යන්නේ. ඒක මම මෙතන වැඩි පෙන්වන්නේ නැහැ. හරි මේක එන්නේ මේ පැත්තට මේ ෆ්ලක්ස් එන හින්දා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ටිකක් ඇදිලා එනවා. මේ පැත්තට ප්ලස් ටික ඉතුරු වෙනවා. හරි එතකොට බලන්න මෙහෙන් ආපු ශ්‍රාවරේක පහක් තියෙනවා. ඒ ශ්‍රාවරේක පහම මෙතනින් එළියට ගිහින් තියෙනවා. හරි ගිහිල්ලා තියෙන ඇතුලේ එක ශ්‍රාවරේකක්වත් නැහැ. ඇතුලේ මොකුත් නැහැ. මොකද මෙටල් වල මේ ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් වල තරම් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ආපු ගමන් ටක් ගාලා යන්නේසලා මේ විදිහට හැදෙනවා. හැබැයි ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එකක් යනකොට ඒ වගේ මේ තරම් ආරෝපණ නැහැ. හැබැයි කී පොඩ්ඩක් හරි තියෙනවා. හරි එතකොට ඒ වගේදී වෙන්නේ කොහොම පහක් ආවොත් මෙහෙනු පහක් යනවා. පහක් යනවා හැබැයි ඇතුලේ තියෙන්නේ 1යි 2යි. හරි එයා දෙන ඉතුරු ටික නැහැ. එතන මේක ඇතුලේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක අඩුයි. මම මෙහි ගන්නවා E out කියලා. මෙන්න මේ E out එකට වඩා E input එක කියන්නේ ඇතුලේ තියෙන ඉන්ටර්නල් මේ එක අඩුයි. හරි. ඔන්න ඒ අඩු වෙන්න හේතුව දැන් එරර් කරලා අපි මෙහෙම අඩුයි කියලා මත තියා ගන්නවා. දැන් මෙතනදී අපි කරන්නේ ඇයි අඩු වෙන්නේ කියන එක තමයි බලන්නේ. හරි ඔය මේ ඩයිපෝල් මොමන්ට් එක කතන්දර ටික ඇවිල්ලා මේ මෙන්න ඒකට උත්තරය තමයි හම්බෙන්නේ. හරි. ඒක බලමු. අපි දැන් මේ විදිහට මොකක් හරි සබ්ස්ට්‍රේට් එකක් ගත්තොත් දැන් මේක ඇතුලේ තියෙනවා
අර විදිහට ඩයිපෝල් හැදිච්ච තියෙනවා. කොහොම තියෙනවා. අපි මෙහෙන් ප්ලස් ඉඳලා මෙහෙන් නෙගටිව් දීලා මෙහෙන් දැන් ස්ටාර් එක හදනවා. කොහොම හදනවා කියලා හිතන්නේ? දැන් මෙයාලා ඩයිපෝල්ස් හැදෙන්නේ කොහොමද? මේකට ප්ලස් මෙහෙන් නෙගටිව් වෙන්න. හරි. කොහොම ගත්තාම දැන් මෙයාගේ ඩයිපෝල් මොමන්ට් එක තියෙන්නේ මේ පැත්තට. හරි මෙයාගේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල් මොමන්ට් එක තියෙන්නේ මේ පැත්තට. හැබැයි මෙයාලා හදන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. හරි දැන් මෙතන බලන්න මේ කැපැසිටි එක ගත්තාම මෙයාගේ ප්ලස් පොයින්ට් එකේ ඉඳන් නෙගටිව් පොයින්ට් එකට තමයි ෆීල්ඩ් එක හැදුනේ. හරි ඒ කියන්නේ මෙන්න මේ දිශාවට තමයි යන්නේ ෆීල්ඩ් එක. මේ තියෙන මේ විදිහට. එතකොට ඔන්න ඔය හා සමානව දැන් මෙතන තියෙන්නේ ප්ලස් චාර්ජ් එකකුයි නෙගටිව් චාර්ජ් එකකුයි. මෙතෙන්ට ආවම මෙතනත් පොසිටිව් චාර්ජ් එකකුයි නෙගටිව් චාර්ජ් එකකුයි දෙකක් තියෙනවා. එහෙනම් මෙයාටත් පුළුවන් මේ පැත්තට පොඩි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හදන්න. මම නෝට් කරලා දාන්න. ED ඩයිපෝල් එක හදින්න ED කියලා දාන්න. ඒවල දැන් මෙයාට මෙන්න මේ පොඩි ඇටම් එකේ මේ තියෙන පොඩි පොලරයිසේෂන් හින්දා ඒ චූටි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් හදනවා. ඒ වගේම මෙයාත් හදනවා. මෙයාත් හදනවා. ඒතර ඔන්න ඔය හදන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මේ ඩයිපෝල් මොමන්ට් එක නිසා මේ පොලරයිසේෂන් එක නිසා හැදෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක තියෙන්නේ මෙයාට ඇප්ලයි කරපු ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට විරුද්ධ දිශාවට. හරි. අන්න ඒ හින්දා තමයි මේ විදිහට දැන් මෙහෙම හැමෝම හදපුවාම මේ අපි පිටින් ඇප්ලයි කරපු ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මෙන්න මේ දාති ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක තරම්ම ප්‍රබල නොවුනට පොඩි හරි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් මේ ඩයිපෝල් වලින් හදනවා. හරි. ඒ හැදීම නිසා තමයි මේ විදිහට කොටසක් නැතුව යන්නේ. හරි දැන් මෙටල් එකක් ගත්තොත් එහෙම මෙටල් එකක් ගත්තොත් මේ මෙහෙම මේ ඩයිපෝල් හදලා දින්න ඕනේ. ඒකට ඕන තරම් චාර්ජස් තියෙන අර පුළුවන් ටක් ගාලා මේ චාර්ජ් වෙලා මේ ඔක්කොටම විරුද්ධව මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හදාගන්න. හරි සන්නායක තුල ශ්‍රාවණයක පවතින්නේ කියන මේ විද්‍යුත් ඒවා. එතකොට දැන් මෙන්න මේ වගේ තැනක් ගත්තාම මේවා මෙන්න මේ වගේ එකදී ශ්‍රාවණයක අඩු වෙන ඔය හින්දා. මොකද අපි ෆීල්ඩ් එක මෙහෙන් දානවා යම් කිසි ප්‍රමාණයකට ඔපෝස් වෙන්න මෙන්න මෙහෙම මේ ED ලා හදන ශ්‍රාව ප්‍රමාණයක් ඉතුරු ටික මේක හරහා යනවා. ඒකෙන් තමයි ඔය විදිහට වෙන්නේ. එහෙනම් දැන් ওই ටිකම මැතමැටිකලි කරලා තියෙනවා ලෙක්චර් නෝට් එකේ. හරිද? දෙවිත යනවාමයි ඒ මොහොතේ ඉඳුල හරි ඊට පස්සේ මේකේ මේ මම මේ ඔක්කොම ඔප්පුක්‍රීම් කරන්න යන්නේ නැහැ වෙලා යන හින්දා ඒවා මේ ලෙක්චර් නෝට් එකේ පැහැදිලිව දීලා තියෙනවා.
මේක ගත්තාම තියෙනවා අපිට ගන්න පුළුවන් surface charge density. ඒ කියන්නේ අර මෙන්න එහෙම සිලින්ඩරයක් මොනවා සිලින්ඩරය අපි එකේ ඉතල තියෙනවානේ US QP charge ප්‍රමාණය තියෙනවා මෙතන minus QP ප්‍රමාණයක් තියෙනවා අපිට ඔන්න ඔතන තියෙන charge density එක හරිද surface charge density ඔන්න ඕක ගන්න පුළුවන් US සමානයි NP බෙදීම AH හරි ඕක ආවේ කොහෙන්ද කියලා මේ නෝට් එකේ තියෙනවා හරි ඒක අරගෙන මොකද මේ ඔක දෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේක අපි මේ තියෙන අර surface එකත් එක තියෙන්නේ ඔය තියෙන polarization density එකට ඔක සමාන වෙනවා හරි polarization density එකට මෙතන මේ වගේ උඩ තියෙන surface charge density එක සමාන වෙනවා හරිද ඒ හින්දා අපිට මේ කෙලින්ම මේ capital P කියලා ලියා ගන්න පුළුවන් ඊට පස්සේ අර අපේ capacitors වල දැන් මේවා කියන්නේ capacity එකක් වගේ capacitors වල අපි ලිව්වේ E සමානයි sigma with epsilon අන්න ඒ වගේම මෙතන ලිය හැකි මේ dipole කියන්නේ මේ polarization එක නිසා ඇතිවෙච්ච electric field එක හරිද polarization නිසා ඇතිවෙච්ච electric field එක ලියා ගන්න පුළුවන් ඍණ P බෙදීම epsilon කියලා ඍණ ලකුණක් ආවේ මෙයා හද electric field එක තියෙන්නේ main electric field එක විරුද්ධව දැන් මේ තියෙන්නේ මේකේ මේ electric field එක මේ පැත්තෙන් තියෙන්නේ හැබැයි මේ polarization නිසා ඇතිවෙච්ච electric field එක තියෙන්නේ විරුද්ධ පැත්තට එහෙනම් තමයි ඍණ ලකුණ දාන්නේ ගන්න එතකොට ඔන්න විදිහට සමීකරණයක් ගත්තේ ඊට පස්සේ අපි ලියනවා එකක් සමීකරණයක් ලියනවා මෙයාගේ applied electric field එක. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන electric field එකට. ඒක ලියලා අපිට මෙන්න මේ සමීකරණ ඕන වෙනවා. මම හිතුවා ඒක මෙතනින් තියාගන්න. මේක අපි ලිව්වොත් total electric field total electric field කියන්නේ මේක හරියන්නේ නම් අර ඇතුලේ තියෙන එක. අපි ආ internal මෙන්න මේක ඇතුලේ තියෙන electric field එක. මේ electric field එක සමානයි applied electric field එක. applied electric field එක කියන්නේ මෙන්න මේ අපි apply කරමු. මෙන්න මෙතනින් අපි දුන්නනේ. අපි මම ගන්න එක E note කියලා. මෙයා තමයි අපි apply කරේ. apply කරගෙන මොකක් හරි power source එකක් දීලා මෙහෙම electric field එක හදනවා. හදුවාම දැන් මේක ඇතුලේ තියෙන ඒ හදපු එකක් තියෙනවා. ඊට අමතරව මේ polarization නිසා හැදිච්ච speech එකක් තියෙනවා. ඒතර ඒක plus අපි කියන්න පුළුවන් EP කිය. electric field due to polarization. හරි ඊට පස්සේ බලමු දැන් මේකට ලිව්වොත් එහෙම total electric field ඇතුලේ තියෙන එක ඇතුලේ තියෙන එක සමාන වෙනවා මම මෙතන ගන්නම් EI කියලා සමානයි E naught minus E බෙදීම epsilon මේ බෙදීම epsilon තමයි එතකොට වෙනාද මේ internal electric field එක අඩු වෙලා තියෙන. ඒ කියන්නේ මේක මේ polarization තියෙන්නේ නැත්තම් ඇතුලේ තියෙන්නේ මේ දාපු E0ම තමයි. හැබැයි polarization නිසා මේ කොටසක් අඩු වෙලා තියෙනවා.
ඊට පස්සේ අර මැක්‍රොස්කෝපික් ඉක්වේෂන් කියලා එකක් තියෙනවා මේ නෝට් එකේ තියෙන අයිඩි. මම එකක් ගන්න ඔප්පු කරන්න යන්නේ නැහැ. මේ හැබැයි ඔප්පු කිරීම බලා ගන්න මේ දෙයට සමීකරණයක් ගන්න කියලා. හරි. මැක්‍රොස්කෝපික් ඉක්වේෂන් එකේ තියෙනවා θ e කියලා. ඊට පස්සේ මේකෙම මේ මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා තව එකක් අරන් තියෙනවා e0 සමානයි 1 දාන θ ei. හරි මෙන්න මේකට තමයි එප්සයිලන් r කියන්නේ. හරි. ඔන්න ඔහම මේ ඉක්වේෂන් සෙට් එකක් තියෙනවා මේ වගේ ඩෙරිවේෂන්ස් මේ මැඩම් කරන වීඩියෝ එකේ ඉතින් මම එකයි මෙතන කරන්න යන්නේ. මේ දක්වා මේ මුල්ම හැඳින්වීම කොටස කරේ. ඊට පස්සේ බලමු මේ ඉලෙක්ට්‍රික් පොලරයිසබිලිටි. පොලරයිසබිලිටි කියන්නේ මේක කොච්චර කියන්නේ පොලරයිස් වෙන්න තියෙන හැකියාව වගේ කොයිතරම් මේ නැඹුරුතාවයක් දක්වනවද කියලා මේ පොලරයිස් වෙන්න. ඒ කියන්නේ අපි මැටීරියල් එකක් ගත්තොත් එහෙම දැන් ඔකේ තියෙනවානේ මේ මැටීරියල් වර්ග දෙකක් තියෙනවානේ පෝලාර් ඩයිඉලෙක්ට්‍රික්ස් නන් පෝලාර් ඩයිඉලෙක්ට්‍රික්ස්. හරිද දැන් පෝලාර් ඩයිඉලෙක්ට්‍රික්ස් කිව්වහම පෝලාර් වගේ මේ පර්මනන්ට්ලිම තියෙනවා ඉන්ඩියුස් වෙච්ච ඩයිපෝල්ස්. හරි ඒ කියන්නේ නිකන් ඔහම එක එක පැත්තට ඔරියන්ට් වෙච්ච ඔහම එක එක විදියට ආපු මේ ඩයිපෝල්ස් තියෙනවා පෝලාර් ඩයිඉලෙක්ට්‍රික්ස් වල. ඒ කියන්නේ ස්ථිරවම තියෙනවා. හැබැයි නන් පෝලාර් වල මම මේක මකන්න නන් පෝලාර් වල නිකන් ඇටම්ස් කියන ඒවා මේ කොහේ තියෙනවා මුකුත් ඩයිපෝල්ස් ඉන්ඩියුස් වෙලා නැහැ. හැබැයි අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නාම මෙයාලා එහෙම තිබ්බේවා ටික ගාන්න ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට අනුව ලයින් වෙලා ඒ විදිහට ආරෝපණය වෙවිලා ඒ විදිහට ඉන්ඩියුස් වෙලා හැදෙනවා. හරි එතකොට මේ පෝලාර් ඩයිඉලෙක්ට්‍රික්ස් වල තියෙන විශේෂත්වය තමයි එයාලගේ පර්මනන්ට්ලිම මේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල්ස් තියෙනවා. නන් පෝලාර් එකේ නෑ. එයාට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නාම මෙහෙම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නොත් එයාලා මේ විදිහට ඩයිපෝල්ස් හදා ගන්නවා. ඒතර දැන් මේ විදිහට මේක එක විදිහට තියෙනවා. දැන් මේකටත් අපි අර විදිහට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නොත් එහෙම කොහොම හදා ගන්නවා පිළිවෙලට. ඔය විදිහට හදා ගන්නවා. එතකොට ඕක වෙන්නේ කොහොමද කියන එකත් නෝට් එකේ කියලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ආපුවම මේ වගේට අර බලය ඇති වෙලා මේ එක එක අර කූලොම් ලෝ එකකින් එන බලය ඇති වෙලා මෙතනින් ටෝක් එකක් හැදිලා මෙයාලා ගන්නට මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට මෙන්න මේ විදිහට ලයින් වුණාම තමයි එයාලා ටෝක් එක නැති වෙන්නේ. ඒ හින්දා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ මේ ස්ට්‍රෝං ඉනෆ් නම් මේක හරපව ගන්න මේ විදිහට ලයින් වෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රික් පොලරයිසබිලිටි ගත්තොත් එහෙම ඒක මුලින් කිව්වා වගේ මේක පොලරයිස් වෙන්න කොයිතරම් නපුරුතාවයක් දක්වනවද කියන එක තමයි එකකින් කියන්නේ. ඒ කියන්නේ එක එක මැටීරියල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක තිබ්බම එක එක විදිහට තමයි පොලරයිස් වෙන්නේ. ඒතර සමහර ඒවා තියෙනවා ටක් ගාලා පොලි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දුන්නත් පොලරයිස් වෙනවා. සමහර ඒවා සෑහෙන ස්ට්‍රෝං එකක් දෙන්න ඕනේ මේ පොලරයිස් වෙන්න. එතකොට ඒ හින්දා මෙන්න මේ සමීකරණයක් තියෙනවා මේ ඉන්ඩියුස්ඩ් ඩයිපෝල් මොමන්ට් එකේ සමාන වෙනවලු ඇල්ෆා වතාවක් E. E කියන්නේ ඇප්ලයි කරපු ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. ඒ කියන්නේ මේක මේ ඇප්ලයි කරන මේක ඉන්සයිඩ් මැටීරියල් එක ඇතුලේ තියෙන එක. ඒ කියන්නේ දැන් අර මම කලින් අඳපු එකේ තිබ්බනේ අපි E ප්‍රමාණයක් ඇප්ලයි කරනවා ඊට පස්සේ පොලරයිසේෂන් නිසා කොටසක් නැතුව යනවා ඊට පස්සේ ඉතුරු ටිකක් තියෙනවානේ. ඔන්න ඉතුරු ටික නිසා තමයි මෙයාගේ මේ සමීකරණ දන්නේ ඉන්නේ. මම දැන් නිකන් I කියලා දාන්න හැබැයි ලෙක්චර් නෝට් එකේ තියෙන I කියලා නෙමෙයි E කියලා තියෙන්නේ. මේ මම තියාගන්න මේ තියෙන්නේ ඉන්ටර්නල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. ඒ කියන්නේ ඇප්ලයි කරපු එක දාලා හරියන්නේ නැහැ මෙතෙන්ට.
ඊට පස්සේ constant එකක් දාගෙන මේ susceptibility කියන එක define කරලා තියෙනවා මෙහෙම n alpha epsilon හරි හරි මේ හරි ඊළඟට මේ මෙන්න එහෙම susceptibility කියන එක define කරනවා ඒකෙත් ඔය polymer derivations කියන ඒවා නම් මම කරන්න තියෙනවා මේ වෙලාවේ නේ ඊට වඩා කරන්න දේවල් තියෙන හින්දා. ඒතර මෙන්න මේ සූත්‍ර මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න තේරුම් මොනවාද මේ පද වලින් කියන්නේ ඒ හැමදේම මතක තියෙන්න ඕනේ. මොකද පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් අවුරුදු අහලා තියෙන්නේ මොනවා හරි පදය මේවා ටිකක් දීලා මේක ඔන්න ඔහොම නිකන් මේ ප්‍රතිහින්දා ඒ ටික يعني කෙලින්ම මේ ටික මත තියාගත්තොත් කෙලින්ම ලකුණු ගන්න පුළුවන් දැන්. Hello, Inura. Inura. මේ E තියෙන්නේ applied එක කියලා නෝට් එක. එහෙනම් අය කියන equation එකේ E කියලා තියෙන්නේ applied electric field ඒක internal මෙතන මේ alpha කියන එකද? electric field එක internal ද නැත්නම් applied ඔයන මේ electric field එක විනුනේ ඇල්ෆා කියන මොකක්ද කියලා පොඩක් කියලා දෙන්නකෝ. එවුන්නේ ඇල්ෆා කියන්නේ මොකක්ද කියලා පොඩක් කියන්න. ඇල්ෆා කියන්නේ බං මේ මෙයාගේ polarization වලට අරගෙන කියන කොච්චර polarization වලට නැඹුරුතාවයක් දක්වනවද කියන එක මත define කරන constant එකක්. හරි මේ අර electric polarizability කියන note එකේ තියෙනවා මේ කියනවා කොහොමද මේ measures its tendency to be polarized when an external electric field is applied. ඒ කියන්නේ පිටින් තියෙන electric field එකක් apply කරනකොහම එයා polarization කොයිතරම් නැඹුරුතාවය දක්වනවද කියන දේ මත ඒ material එක define කරන constant එකක් මේක. හරි ඒක මේ අපි derive කරන එක නෙමෙයි material කියන constant එක. ඒතර ඔයගේ constant කීපයක් මේනවා. ඒ කියන්නේ එක එක polarization වෙන methods අනුව ඒ කියන්නේ electronic polarization වලට එකක් ionic polarization තව එකක් ඒ වගේ මේ constant කීපයක්ම define වෙනවා එක material එකකට. පැහැදිලිද? විමුක්ති ඔව් හරි මම පැහැදිලි. ඉනුර එකේ E මේ internal එක කියලා මේකේ තියෙන මේ මුල්ද පොඩ්ඩක් හයියෙන් කියපන් ඇහෙන්නේ නැහැ නේද? මයික් එක ලං වෙලා කියන්න. මේකේ E එක internal ද නැත්නම් මේ applied එකද මේක කියලා තියෙන්නේ නම් applied මේ P alpha වල තියෙන එකද? ඔව් ඔව් ඒක මෙතන කියලා තියෙන්නේ මේක නිකන් මේ ඔය note එකේ කියන දේ පේන එක applied එක වගේ. ඒ වුණාට තරිය ඉස්සරහට මේ ගානක් පොඩ ඉස්සරහට හදන් ගිහින් බලපන්. එතකොට තියෙන්නේ කෙලින්ම මේක මේ internal එක දාන්න කියලා. මොකද එක තැනක තියෙනවා මෙන්න එහෙම කියලා. Polarization is caused by internal electric field not by the applied electric field කියලා මේ note එකේම දාලා තියෙනවා. electric polarizability එක උගන්වන්න. හරි වා හරි thank you
මෙතන මේ පේනවද දන්නේ මෙතන එනවනේ මෙන්න දෙන polarization is caused by the local electric field not by the applied electric field කියලා. හරි thank you එහෙනම් අපිට මේ අරක ඒ කියන්නේ මේ මොකද්ද ඉන්ටර්නල් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක කැල්කියුලේට් කරගන්න අවශ්‍ය කරන data දීලා නැති තැනක් නම් මම හිතන්නේ මේ ඇප්ලයිඩ් එක දැම්මට ගැටලුවක් වෙන්නේ නැති මොකද මේ polarization එක නිසා ඇති ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක නොසලකිය හැකි තරම් කුඩා නම් එහෙම මේ කෙලින්ම අරකම තමයි දාන්න වෙන්නේ. කියන්නේ ඇප්ලයිඩ් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකම දාන්න. ඒ වගේ දැන් නම් පොඩ්ඩක් බලන්න වෙයි මේ පාස් පේපර්ස් එක. මේ ලූකස් එකේ සයිට් එකේ තියෙනවනේ පාස් පේපර් උත්තරය දෙකම. හරි. ඊට පස්සේ යම mechanisms of polarization. ඒකේ තියෙනවා electronic polarization, ionic polarization, orientational and interfacial කියලා වර්ග හතරක් තියෙනවා. ඔය හතරේ ඒ කියන්නේ වෙන හැටි විතරයි කියන්නේ. මේ වෙන්න ඕනේ ඕකේ වෙන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ ඕකේ තියෙන සූත්‍ර ටික දැනගන්න ඕනේ. මම ඒ ටික කරන් යන්නම්. දැන් මේ ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් එකේදී කියන්නේ අර මේ මුලින්ම මම කියපු එක කියන්නේ ඇටම් එකක මොකක් හරි ඉලෙක්ට්‍රික් ක්ලවුඩ් එකේ ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එකේ මොකක් හරි ඩිෆෝමේෂන් එකක් වුණාම එයාගේ රිසල්ටන්ට් චාර්ජ් එක මේ එක පැත්තකට shift වීම නිසා ඇති වෙන මේ ප්‍රතිඵලය විදිහට තමයි ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් එක ඇති වෙනවා කියන්නේ. මේක දැනගන්න මේ කියන්නේ අපි දැන් ඔහොම එකක් ගත්තොත් එහෙම මේ මෙතන පොසිටිව් එක තියෙනවා නෙගටිව් එක මේ වගේ හරියට ගිහින් තිබ්බොත් එහෙම ඔන්න ඔයගේ ඩයිපෝල් එක හැදීම නිසා ඔයගේ x දුරකින් හරි ඔන්න ඔහොම එකක් වුණොත් මේ වෙන පොලරයිසේෂන් එක ගැන තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට ඒකේ නෝට් එක පොඩ්ඩක් කියවන්න ඒක නිකන් මේ සරලව මැඩම් දාලා තියෙනවා. මේ ඔපසින් එවරි මැටීරියල් කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් එක ඕනේ මැටීරියල් එක සිද්ධ වෙනවා. මොකද ඒ කියන්නේ මොකක් හරි මේ පැත්තට මොකක් හරි අණුවක් මොකක් හරි ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන වලාව ඩිෆෝම් වෙනවා කියන එක ඕනේ මැටීරියල් එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එහෙනම් මේ පොලරයිසේෂන් එක ඕනේ මැටීරියල් එක පෙන්වන්න කරනවා. දැන් ඉස්සරහා ඊගාව තියෙන මෙකැනිසම්ස් වලට යනකොට සමහර පොලරයිසේෂන්ස් පෙන්වන්නේ සමහර මැටීරියල් විතරයි. ඒකට යම් කිසි මැටීරියල් එකක් තියෙන්න පුළුවන් ඔය කියන හැම ආකාරයෙන්ම පොලරයිසේෂන් සිද්ධ වෙනවා. හරි? එතකොට දැන් මේක කියනවා මේක හැම මැටීරියල් එකම වෙනවා. නියුක්ලියස් එකට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ක්ලවුඩ් එක shift වුණාම මේ ඕක ඉන්ඩියුස් වෙනවා කියලා ඔන්න කතන්දරයක තියෙනවා. ඊට පස්සේ ඕකේ මේ ඔප්පු කිරීමක් තියෙනවා. ඔය මේවට මැච් වෙන බලයන් ඩයමැටික දාලා ඔප්පු කරලා ගන්නවා මේ ඇල්ෆා ඊව. අන්තිමේ මෙන්න මේක මම ක්‍රියාවත් නම් හරි. ඇල්ෆා යි සමානයි 4.5 එප්සයිලන් නෝට් r ගණේ. ඔය r කියන්නේ අපේ ඔය කියන ඇටම් එකේ රේඩියස් එක. හරි. මේක මතක තියාගන්න. ඊට පස්සේ අපි කලින්ම මේ ඔප්පු කරන සමීකරණය මෙහෙම θ susceptibility සමානයි n alpha බෙදීම e කියලා. බෙදීම එප්සයිලන් නෝට් කියලා. ඔන්න ඔය සමීකරණය මේක දාලා මේ susceptibility එකක් වෙනවා. හරි. එතකොට දැන් මේකේ මොනවද කියන සමීකරණ සෙට් එක. දැන් මේ mechanisms of polarization වලට එන්න කලින් මැඩම් ඔප්පු කරන සූත්‍ර සෙට් එකක් තියෙනවා. ওই සෙට් එක අපිට ඕන එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ සාධනයක් පොඩ්ඩක් බලා ගන්න සමහරවිට පළවෙනි ප්‍රශ්න වල අහන්න පුළුවන්. දැන් හොඳම දේ ඔක කරලා පුරුදු වෙන එක. මේ පාඩම් කරගෙන යන්න ගොඩක් තියෙනවා. ඒතර විදිහට දැන් මේ
alpha එකේ polarization මේ වලට දාලා මේ alpha e එකයි මේ c ටයි හොයනවා susceptibility එකයි. ඒතර ඔය දෙක තමයි electronic polarization එකෙන් ඕනේ කරන්නේ සහ දැනගන්න මේක ඕනේ material එකට සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ වගේ මේ මොකද්ද මේ QE කියන එක අන්තිමට තේරෙයි මේ frequency dependence වලට කලින් මේ ඔක්කොම එකතු කරලා බලනවා කොහොමද වැඩි වෙන්නේ කියලා. මේකද දැනට නිකන් මේක එකින් එකට මේ දැනගන්න මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ එනවා ionic polarization. දැන් මේ අපි කරන්නේ අර atom polarize මේ වගේ atom දැන් ඔහොම නිකන් ඔහේ තියෙන atom එක එක විදිහට මෙහෙම හදනවනේ. ඇදිලා ඔන්න ඔය හැදෙන්න පුළුවන් ක්‍රම ටික තමයි බලන්නේ. එහෙම කරලා බලනවා අන්තිමට බලනවා මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මුලින් කිව්වට මෙහෙම මේවා හැරිලා හැදෙනවයි කියලා. ඒක විතර නෙමෙයි තව ක්‍රම ගොඩකට මැටීරියල් එක ඇතුලේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් හැදෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම තමයි මේ සලකන්නේ මේක එක මෙකැනිසම් වලට දාලා. හරි දැන් මුලින්ම අපි කතා කරේ මේ ඉලෙක්ට්‍රෝන වලාව shift වීම නිසා සිද්ධ වෙන දේ. ඊගාට කතා කරන්නේ ionic polarization කියලා ඔය මේ අයන සහිත මේ මැටීරියල් වල සිද්ධ වෙන දේ. ඒ කියන්නේ මේක තමයි ionic crystals such as sodium chloride, potassium chloride. හරි ඔය එරර් කාලේ ඉඳන් ගන්න අර හොඳම මේ අයන මොකද්ද ප්‍රබල අයන එකතු වෙලා හැදෙන සංයෝගනේ. එතන මේ වගේ අනිවාර්යෙන් internal dipoles තියෙනවාමයි. හරි ඔය වගේ internal dipoles තියෙනවාමයි. ඒතර මේ සාමාන්‍ය විදිහට තියෙද්දි ඉන්ඩිවිජුවල් කියන්නේ මේ එක එක විදිහට ඔරියන්ට් වෙලා තියෙන්නේ. කොහොම එක එක විදිහට ඔරියන්ට් වෙලා මේ වගේ රිසල්ට් එකක බිඳුවක් වෙලා තියෙන්නේ. හරි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරපු ගමන් මෙයාලාට ටෝක් එක දැන් මම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් දාපු ගමන් මේ බලය හිතන්න කියන්නේ මේ පොසිටිව් charge එකට මෙහෙට බලයක් ඇවිල්ලා මේ නෙගටිව් charge එකට මෙහෙට බලයක් ඇවිල්ලා මෙයාව මෙන්න මේ තත්ත්වයට එනවා. හරි ඒ කියන්නේ කොහොමද තිබ්බ එක හරි අපි මෙහෙන් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මෙහෙම දානවා. ඒ කියන්නේ මෙහෙම කැපැසිටි එකක් දැම්මගෙන හිතන්න. මේ පැත්ත නෙගටිව් charge එක මෙහෙ පොසිටිව් charge එක. ඒක මොකද වෙන්නේ පොසිටිව් පැත්ත මේ පැත්තට බලයක් එනවා. මෙයාට මේ පැත්තට බලයක් ඇවිල්ලා ඒකට කැපිලා මේ ෆ්ලැට් එකක් බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ පොලරයිසේෂන් එක සිද්ධ වෙන්නේ. දැන් මෙතන කියන්නේ මේ ඔව් ඒක මේ එතකොට අර ඊට පස්සේ තියෙන එක මොකද්ද? ඔරියන්ටේෂන් පොලරයිසේෂන් කියන්නේ ඒක නෙමෙයිද? එතන මේ අර තර්මල් මේකත් එක්ක සලකගෙන ගන්නේ තියෙන්නේ. උෂ්ණත්වයට මේ ප්‍රතිලෝම සමානුපාතය කියලා ගන්නවනේ ඒක. විනුර ඔතන තියෙන අර ඇටම් එක ඇදෙන සීන් එක නෙමෙයිද? ප්ලස් එක එක පැත්තකට ඇදිලා ගිහිල්ලා ඒ දෙන්න අතර ඩිෆරන්ස් එකක් ඇවිල්ලා දැලිසක්නේ තියෙන්නේ බං ඒක අර වෙනස් වෙන්නේ නැහැ දැලිස නේද? අර දැල්ටි තියෙන එකනේ. හරි හරි. මාරු කරලා කියලා දෙන්න. අර ස්ක්‍රීන් වගේ දාලා තිබ්බ එක නේද? ඔව් ඔව්. අර පොසිටිව් එක තියෙනවා නෙගටිව් එක තියෙනවා ඔහොම දාලා මේ මම කියපුව මේ ඔරියන්ටේෂනල් එක ඒක වැටුණා අයිනික් එකේ තියෙන්නේ මේ අයින ටික තියෙනවා කොහොම අර මෙයා මේ විදිහට තියෙද්දි රිසල්ටන්ට් එක බිඳුවලා තියෙන මේ පැත්තෙත් කොහොම තියෙන්න පුළුවන් මේක කොහොම තියෙන්න පුළුවන් එතකොට මේකේ මේ අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් කොහොම ඇප්ලයි කරපු ගමන් මේ එක එක යන එක එක විදිහට පැතිවලට බල හැදෙනවා දැන් ඒකත් මෙතන මේ පැත්තෙන් පොසිටිව් මේ නෙගටිව් දාන්නොත් එහෙම මේ නෙගටිව් charges ටික මෙහෙට ඇදෙන්න ගන්නවා පොසිටිව් charges ටික මෙහෙට යන්න ගන්නවා මෙහෙට යනවා ඔන්න ඔහොම වෙලා මේ පැත්තේ හැදෙනවා මේ රිලේ එක ඈතට යනවා එතකොට මේ පොසිටිව් එක මෙහෙට එනවා මේ දෙන ලං වෙනවා ඊට පස්සේ මේ පොසිටිව් එකට මේ පැත්තට බලයක් ඇවිල්ලා ඔන්න ඔහොම ඈත් වෙනවා ආයෙ ලං වෙනවා ඔන්න ඔහොම දෙනවා අර මෙහි දැන් මේවා ගානට සමතුලින්
එහෙම තියෙනකොට සමුද්‍රයෙන් එන්නත් පුළුවන් මොකද චාර්ජස් මත මේ වෙනස් වෙන්න පුළුවන් දුරවල්. හරි මෙන්න මේ තත්ත්වයේ ඉන්නකොට මෙයා නියුට්‍රල්. හරි මේ රිසල්ටන්ට් චාර්ජ් එක නැති වෙන්න තියෙනවා. මේ වගේ තැනකට ආපුවම මේ වගේ මේ චාර්ජස් හිටිනවා. ඒ කියන්නේ මෙයා ආයේ ඩයිපෝල් එකක් වගේ මේ ඉන්ඩියුස් වෙලා ඉන්නේ. එතකොට මේ එක විදියක්. එතකොට ඕකේ මේ අයනික් පොලරයිසිබිලිටි කියලා අපි මේ alpha i කියලා constant එකක් define කරනවා. හරි එතකොට මේක නිසා ඇතිවෙන ඩයිපෝල් මොමන්ට් එක අපිට ගන්න පුළුවන් p සමානයි alpha i e කියලා. ei. ඔතන ei කියන්නේ මම හිතන්නේ හරියට කියලා නෑ. ඔයාලා ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මේ සිම්පල් p එක මේක සම්පූර්ණ ටෝටල් පොලරයි මේ ඉලෙක්ට්‍රික් ඩයිපෝල් මොමන්ට් එක වෙන්නේ n වතාවක් alpha i ei. හරි එතකොට මේක අර මම මුලින් මේ කීප එක පටල ගන්න එපා. හරි අයිනික් එකේ තියෙන්නේ අයින ටික තියෙනවා. ඒවට එක එක විතර බලය ඇතිලා මේ දැන් මේවා එකට මේ ඇඳිලා තියෙන්නේ. ඒවට බල ඇතිලා මේ බොන්ඩ් එක කොහොම ප්‍රබල අයිනික බන්ධනය කොහොමද ප්‍රබලයිද? හැබැයි මෙයා පොඩ්ඩක් එහෙම ෂිෆ්ටින් එක තමයි වෙන්නේ. එහෙම වෙලා මේ විදිහට හැදෙනවා. එතකොට මෙන්න මේ සූත්‍රමක් තියාගන්න. ඒකයි මේ සිද්ධ වෙන දේ. ගොඩක් කලකට ඕකේ මේ අහන්නේ මේ වෙන දේ පැහැදිලි කරන්න කියන්න පුළුවන්. කියලා ආයේ මේ වගේ අර සම්පූර්ණ ටෝටල් පොලරයිසේෂන් එකට එක එක වගේ කොඑෆිෂන්ට් ටික දීලා කැල්කියුලේට් කරන්න දෙන්න පුළුවන්. ඒතර මෙතනදී විශේෂයෙන් කියලා තියෙනවා මේ alpha i කියන එක කලින් අපි කතා කරපු ඉලෙක්ට්‍රික් පොලරයිසේෂන් එකට වඩා වැඩි කියලා. alpha i කියන එක ගොඩක් වැඩි alpha i වලට. හරි ඒතර ඔය පිළිබඳව අර මේ රෆ්ලි අයිඩියා එකක් තියාගන්න ඒක මේ ඊගා කොටස් වලදී ආය එනවා එතකොට තේරුම් ගන්න පුළුවන්. දැන් තියෙන අපි කරේ ඉලෙක්ට්‍රික් එකයි අයනික විතර ඒ දෙකට සාපේක්ෂව අයනික එකේ පොලරයිසිබිලිටි එක වැඩි. හරි ඒකට අපි මොකක් හරි මැටීරියල් එකක් ගත්තාම එයාගේ කිව්වොත් එහෙම මේ ඉලෙක්ට්‍රික් පොලරයිසේෂන් එකක් සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන් එකක් සිද්ධ වෙනවා අයනික් එකක් වෙනවා කිව්වොත් එහෙම අපි දැනගන්න අයනික් එකෙන් තමයි වැඩි ප්‍රබලතාවය තියෙන්නේ. හරි ඊට පස්සේ මේ බලමු මේක orientational polarization. orientational එක තමයි මම කලින් කියපු එක සිද්ධ වෙන්නේ. ඒකේ මේ සාමාන්‍ය සහසංජ බන්ධන වලින් හැදිච්ච අණු තියෙනවා. ඒවා එක එක විදිහට මේ ඇරිලා thermal equilibrium එකේ තියෙනවා. අර ඔය තියෙන ඩයිපෝල්ස් ටික එක එක විදිහට ඔරියන්ට් වෙලා තියෙනවා. ඒ කියනකොට අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දාපු ගමන් අර කලින් කිව්වා වගේ මේ ධනයකට මේ පැත්තට බලයක් ඇවිල්ලා ඍණයකට මේ පැත්තට බලයක් ඇවිල්ලා යා මෙන්න මේ තත්ත්වයට එනවා. හරි. ඔය විදිහට මේ එලයින් වෙනවා. ඒක අර කැරකීමනේ කියන්නේ. මෙයාගේ ඔරියන්ටේෂන් එක මත තමයි පොලරයිසේෂන් සිද්ධ වෙන්නේ. මොකද නැත්නම් ඩයිපෝල් එක දැන්ටත් තියෙනවා. හරි. මෙයාලා එක එක විදිහට හිටපු හින්දා රිසල්ට් එක බිඳු වෙලා තිබ්බා. දැන් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දාලා මෙයා හරිය විදිහට හරව ගත්තාම මේ රිසල්ටන්ට් මේ ඩයිපෝල් මොමන්ට් එකක් තියෙනවා. එතකොට ඕක මේ දාලා දෙනවා p orientation නිසා ඇතිවෙන මේක මේ polarization එක සමානුපාතිකයි එකයට temperature. හරි ඇයි එහෙම කියන්නේ? දැන් ඒ කියන්නේ මේකේ කියන්නේ temperature එක වැඩි වුණොත් එහෙම මේකේ polarization එක අඩුයි. හරි. ඒක වෙන්නේ දැන් temperature එක වැඩි කියන්නේ මෙයාලගේ energy එක වැඩි. energy එක වැඩි තියෙනකොට මෙයාලා එක එක විදිහට දඟලනවා. දැන් මේක දැන් මෙහෙම තියනවා කියන එක මේක මේ බයි ෆෝර්ස් එකෙන් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකෙන් ඇති කරපු ෆෝර්සස් නිසා තමයි තියාගෙන ඉන්නේ. ඒකවල දැන් මෙයාට හොඳ එනර්ජි එකක් තියෙනවා නම් ඒ උෂ්ණත්වය වැඩි කියන එනර්ජි එක වැඩි වෙන ඉඳන. එතකොට මෙයාට පුළුවන් අහපෝ එයාලට ඕන විදිහට මේ ඔරියන්ටේෂන් එක හදාගන්න. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ බලපෑමට යටත් වෙන්න පුළුවන්. ඒ හින්දා උෂ්ණත්වය වැඩි නම් එහෙම මෙයාගේ මේ ඇතින මේ ඔරියන්ටේෂනල් පොලරයිසේෂන් කියන පාර්ට් එක අඩු වෙනවා. ඒක මතක තියාගන්න උෂ්ණත්වයට ප්‍රතිලෝම සමානුපාතයි. එතකොට ඔරියන්ටේෂනල් එකට සම්බන්ධව අපි මොකක් හරි රිලටිව් පර්මිටිවිටි එකක් ඩිෆයින් කරනවා නම් මේ කියන්නේ අපි රිලටිව් පර්මිටිවිටි
බලද්දි මේ එප්සයිලන් r කියන එකට ඔය හැම එකම බලපාන. ඒකින්ද මෙයා මේ ටෙම්පරේචර් ඩිපෙන්ඩන්ට් වෙනවා. ඊට පස්සේ නා ඉන්ටර්ෆේෂල් පොලරයිසේෂන් ඉන්ටර්ෆේෂල් එකේ කියන්නේ ඔය එක ඉන්ටර්ෆේසස් වල ඒක දැන් ගන්නකො අපි වෙනස් වර්ගයක මැටීරියල් දෙකක් පාවිච්චි කරනවා මොකක් හරි අන්නයිකඩකට මේ බෙල්ලා ඉන්ටර්ෆේෂල් ඉන්ටර්ෆේෂල් එක කියන්නේ මේ ඉන්ටර්ෆේසස් වල ඒ කියන්නේ එහෙම ගත්තොත් එහෙම මෙන්න අපි හිතමු ඉලෙක්ට්‍රෝඩ් එකක් තියෙනවා අපි මෙතෙන්ට ප්ලස් වෝල්ටේජ් එකක් දෙනවා මොකක් හරි මේක අස්සෙන් ගිහිල්ලා තාම මොකක් හරි මෙරිල්ලක් අස්සෙන් ගිහිල්ලා අපි මෙහෙම නෙගටිව් එකක් දෙනවා කියලා ඔන්න ඔය ඉන්ටර්ෆේසස් වල මෙන්න මේ වගේ මෙන්න මේ ඉන්ටර්ෆේසස් වල charges accumulate වෙන හින්දා ඇති වෙන polarization එක ගැන තමයි ඔතන කියන්නේ. හරි ඒ කියන්නේ මේවා අතර තියෙන මේ සමහර ඉලෙක්ට්‍රෝන්ස් මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඔස්සේ ගමන් කරලා මේ ඒක හින්දා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක දැන් මෙතන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක තියෙනවනේ. ඒතර මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් ඔය දිශාවට ගමන් කරන්න පුළුවන්. එහෙම ගමන් කරලා මෙයාට මෙන්න බවුන්ඩරි වල එකතු වෙන්න ඉඩ තියෙනවා මේ මොකද මැටීරියල් වෙනස් වෙන විදිහ මෙහාට. ඒවනේ බවුන්ඩරිස් වල ඉලෙක්ට්‍රෝන්ස් එකතු වෙන්න පුළුවන්. ඕකෙන් හින්දා මේ ආයේ පොලරයිසේෂන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඇතර මේ එච්චර සලකන්නේ නැහැ නේද? නොසලකී තරම් කුඩයි කියලා තමයි කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මෙහි මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මෙහෙට බලයක් ඇති වෙලා එයා මෙහෙම යනවා. ගියාට මෙයාට මේ බවුන්ඩරි එකෙන් එහා පැත්තට පයින් ඉදියන්නේ. හරි. එතකොට එයාලා මේවා කියන්නේ මේක දැන් මේ අපි කියන්නේ මෙයා මෙටල්මයි කියලා. දැන් මේ මේවා ඩයිලෙක්ට්‍රික්ස් නේ. හරි ඩයිලෙක්ට්‍රික් වල මේ අපි ඉලෙක්ට්‍රික් එලෙක්ට්‍රිසිටි යනවා කියලා කියන්නේ. එතකොට මෙයාගේ නිකන් කලාතුරකින් ඉලෙක්ට්‍රෝන දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හදපු නිසා මෙයාලගේ මේ ෆ්‍රී ඉන්න කීප දෙනෙක් වුණා මේ පොසිටිව් ටර්මිනල් එක වහගෙන බලය හැදිලා යන්න පුළුවන්. ඒ ගියාට මෙයාට මේ බවුන්ඩරි සර්ෆස් එක පන්නන්න බෑ. මොකද මේක ක්‍රිස්ටල් ජාතිය මේ තව ක්‍රිස්ටල් එකක් තියෙනවා. ඒකෙන් හින්දා ඒවා ටික මේතන එකතු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක ගණන් වැඩි වෙනවා. ඊට මේ කොහේ හරි අඩු වෙන්න පුළුවන්. ඒකත් ඒක නිසා ආයි ඩයිපෝල්ස් හැදෙන්න පුළුවන්. මේ නෙගටිව්ලි චාර්ජ් වෙන්න පුළුවන්. මේ ඇතුලේ පොසිටිව් වෙන්න. ඔය වගේ විදිහට මේ පොලරයිසේෂන් එකක් වෙනවා. හැබැයි ඒක බොහොම අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඉන්ටර්ෆේස් පොලරයිසේෂන් එක සාමාන්‍යයෙන් ඔක්කොම එකක් සමස්තයක් විදිහට ගන්නකොට මේ නොසලකන තරම්. එතකොට මේකේ අන්තිමට තියෙනවා total induced dipole moment. දැන් මේ එක එක වර්ග වලින් ඉලෙක්ට්‍රොනික, අයනික්, orientational, interfacial ඔය ඔක්කොම ටික එකතු කරලා බලනවා මේ සම්පූර්ණයෙන් කොච්චර පොලරයිස් වෙලා තියෙනවද කියලා. එක එක වර්ග වලින් ඇවිල්ලා. ඒ ඉලෙක්ට්‍රෝන වලව එහෙම වෙලා ඊට පස්සේ මේ අයනික බන්ධන වල ආයන එහෙට මෙහෙට shift වෙලා ඊට පස්සේ එක එක විදිහට හැරිලා තිබ්බේවා එක පැත්තකට හැරිලා ඔන්න ඔහොමම කතන්දර වෙලා එන සම්පූර්ණ මේ ඩයිපෝල් මොමන්ට් එක ගන්නවා alpha e I මේකෙන් එනවා ඉලෙක්ට්‍රොනික එක ඊට පස්සේ alpha I එනවා මේකෙන් එනවා අයනික් එක ඊට පස්සේ මෙතනින් එනවා alpha මේක orientational හරි වැඩි ඔක්කොම අපවම දැන් මෙතනදී අපි මේ අන්තිමට ගත්ත එක ඒ කියන්නේ
ඉන්ටර්ෆේෂල් පොලරයිසේෂන් එක නොසලකා හැරලා දෙන එක මේකට එකතු කරන්නවත් ගන්නෑ. අර එහෙම එකක් තියනවා කියන විතරයි ඒක කියන්නේ මේ වගේ මෙච්ච විශාලතෙන් එක බලපුවම අරක නොසලකින් විතර කුඩයි. එහෙනම් එතකොට මේ එක එක මැටීරියල් ගත්තාම අපි මොකක් හරි හිතමු මොකක් හරි මම ස්කේල් මැටීරියල් එකක් ගන්නවා. ඔය මැටීරියල් එකට සමහරලාට පුළුවන් කියන්නේ දැන් ඉලෙක්ට්‍රොනික එක නම් ඕන කෙනෙක් දක්වනවා ඒ පොලරයිසේෂන් හැමෝටම තියෙන මේක තියෙනවා. එයාට ඒකත් පුළුවන් සමහරට මෙයාත් පුළුවන් මේකත් පුළුවන් වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ මේ මැටීරියල් එක කියලා මැටීරියල් එකක් තියෙනවා එයාට ඔය කියන හැම වර්ගෙම පොලරයිසේෂන් වෙන්න පුළුවන්. හරි එහෙම වුණාට අපි ගොඩක් වෙලාවට සලකන්නේ මෙයාට ඩොමිනන්ට්ලි මොනවද පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වර්ග තුنين මෙයාගේ වැඩිපුරම වෙන්නේ මොන වර්ගයේද කියන එක මත තමයි මේ කම්පැරිසන් එක රිලටිව් පර්මිටිවිටි එක කම්පෙයාර් කරලා තියෙනවා ඒක මත ඉන්නේ. ඔය අන්තිම ටේබල් එකේ එක දැන් මේක මේ ආගන්න අරන් තියෙනවා. ආගන්න එකේ රිලටිව් පර්මිටිවිටි ගන්න තියෙන්නේ 1.0.05 කියලා. හරි එතකොට මේ කියන මෙයා ඩොමිනන්ට්ලි පෙන්වන්නේ ඉලෙක්ට්‍රොනික පොලරයිසේෂන්. හරි මේක මෙහෙම කිව්වයි කියලා අපිට කියන්න බෑ අනිත් එක පෙන්වන්නේ නැහැ කියලා. හරි පෙන්වනා වෙන්න පුළුවන් එයාගේ ඩොමිනන්ට්ලි තියෙන්නේ ඉලෙක්ට්‍රොනික එක. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තාම සෝඩියම් ක්ලෝරයිඩ් ක්‍රිස්ටල් එක ගත්තාම ඒකේ රිලටිව් පර්මිටිවිටි එක අරන් තියෙනවා 6.9 කට. මේකට ගොඩක් වැඩි. හැබැයි එතන ඩොමිනන්ට් කියලා අරන් තියෙන අයිනින්. හරි මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ප්‍රබල අයනේ. ඒතකොට එයාට වැඩිපුරම පුළුවන් අයනික් පොලරයිසේෂන් එක පෙන්වන්න කරන්න. එහෙමයි කියලා අපිට ඉලෙක්ට්‍රොනික එක හැමෝගෙම සිද්ධ වෙනවා කියලා කිව්වනේ. ඒකට මෙයාගේ අරන් තියෙන අයනික් එක. මොකද මේකට වඩා මෙයාගේ මේ අයනික් පොලරයිසේෂන් එක වැඩි. ඒතර ඔය විදිහට මේ මැටීරියල් එක එක ඒවා පෙන්නනවා. ඒවා පෙන්නද්දි එක එක ආකාර කියන්නේ එක එක අනුපාත වෙනවා. එක කෙනෙක් ඉලෙක්ට්‍රොනික වෙනවා, තව කෙනෙක් අයනික් වෙනවා ඒ විදිහට. ඒතර අන්තිමට ගත්තාම මේ ඔක්කොගෙම රිසල්ටන්ට් එකක් විදිහට තමයි අපිට කතා කරන්න පුළුවන් මේ මෙයාගේ ඇතුලේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් මොකද වෙන්නේ කියලා. මොකද ඕක ප්‍රබල වශයෙන් බලපානවා මේ ඉලෙක්ට්‍රික් කියන්නේ ඩයිලෙක්ට්‍රික් මැටීරියල් එක මේ බ්‍රේක් ඩවුන්. ඒක ඉස්සරහට කතා කරමු. ඒතර ඔය තමයි මේ පොලරයිසේෂන් and මෙකැනිසම්ස් ටික. ඊට පස්සේ දැන් අපි මෙච්චර කතා කරේ ඔය එප්සයිලන් r කියන එක. ඒ කියන්නේ රිලටිව් පර්මිටිවිටි කියන එකට මේ ඒකට බලපාන මේ පැරාමීටර්ස්. ඒ කියන්නේ දැන් ඊගොඩ බලන්න තියෙන්නේ ෆ්‍රීකවන්සි ඩිපෙන්ඩන්සි. හරි අපි යන්නේ දැන් ඩයිලෙක්ට්‍රික් කොන්ස්ටන්ට් එකට ඔය විදිහටද මේ ෆ්‍රීකවන්සි එක බලපාන්නේ කියලා. ඒ දැන් මේ පොලරයිසේෂන් වලට දැන් මේක අපි කතා කරේ මේක එක පොලරයිසේෂන් මෙකැනිසම්ස්. ඊට පස්සේ බලන්න යන්නේ අපි ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆ්‍රීකවන්සි එක කොහොමද උකට බලපාන්නේ කියලා. හරි. උතනින් තමයි ඔය ෆ්‍රීකවන්සි ඩිපෙන්ඩන්ස් වලින් තමයි මේ ගොඩක්ම ඇහෙනවද කට්ටියට? පොඩ්ඩක් කනෙක්ෂන් නැතුව ගියා. කෝල් එකක් ඇවිත්. මේ ඇරගෙන පොඩ්ඩක් අපිට ෆීඩ්බැක් ගන්න. ලීසා ඇහෙනවද?
ඊස ඇහෙනවද? No, ඇහෙනවනේ ඔයගොල්ලෝ එන්නේ. අවුල මේ පොඩි බ්‍රේක් එකක් දෙන්න මෙයාට ෆෝන් කරනවා. මේ කට්ටියට බඩගිනිද කාලා දින්නේ කොහමද? තාම කියන්නේ නෑනේ. ඇවුන්නේ ෆ්‍රීකවන්සි ඩිපෙන්ඩන්සි පටන් ගන්නද මේ කැමරා නවත්තලා ඉන්නවද? මේ ඔය පොලරයිසේෂන් වලට බලපාන කියලා. ඒ කියන්නේ එයා කොහොමද මේකට රෙස්පොන්ඩ් කරන්න කියන එක වෙනස් වෙන්නේ කියන එක. එතකොට මේක මෙහෙම කතාවක් කියනවා. අපි මේක කෙලිම සමීකරණ ලියලා තියෙනවා. අපි ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක සමානයි E naught sin omega t. අපිට ඔකම ලියගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක අපිට ආයි ලියා ගන්න පුළුවන්. අර e to the power දාලා. e to the power j omega t. එතකොට මෙන්න මේ frequency depend කියන්නේ frequency මත polarization එක සිද්ධ වෙන වෙනසට සමීකරණයක් අරන් තියෙනවා. polarization කියන්නේ මේ alpha omega කතාවක් e naught මේ note එකේ දීලා තියෙනවා. ඊට පස්සේ මේ alpha omega කියන එක දීලා තියෙනවා. alpha naught එළිම එක දන j omega tau කියලා එකක්. ඔබ tau ද t ද දන්නේ තියෙන්නේ. අපි දැන් නිකන් මේ t කියලා ගමුකෝ. හරි මේක t ද tau ද කියලා පොඩ්ඩක් බලන්න. ඒතර මේකේ දැන් මේ සමීකරණ දෙක දුන්නා වුණාට අපි දැනගන්න ඕනේ මේකෙන් මොකද්ද මේ කියන්නේ කියන එක. ඒ කියන්නේ මොකද්ද මේ වෙන සිද්ධිය මේ දැනගන්න ඕනේ. මොකද පේපර් එකේ කිලිම අහලා තියෙනවා ඔක විස්තර කරන්න කියලා. හරිද? මේක වෙන්නේ දැන් මෙතන තියෙනවා මේ alpha naught කියන්නේ zero frequency. ඒ කියන්නේ DC electric field එකක් දුන්නාම එයාගේ තියෙන polarizability එක. දැන් මෙතන මේ T තියෙන්නේ එයාගේ relaxation time එක. හරිද? බලමු මොකද මේ relaxation time කියන්නේ කියලා. relaxation time ඕකෙදි කියන්නේ දැන් අපි මේ මැටීරියල් එකකට අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නාම දැන් හිතන්නකෝ මේ අපි දැන් සලකමු orientational polarizability එක. හරි. මම මැටීරියල් එකක් තියෙනවා. කොහොම එක එක විදිහට කොහොම තියෙන මේ ඇටම්ස් ටික එක විදිහට හැරිලා. එතකොට මේ අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරාම ඩේ ගන්න එකලාවට මේ පැත්තට අනිත් පැත්තට ගන්න. ඊට අනිත් පැත්තට මේ හැරෙන්න විදියක් නැහැ. ඒක පොලරයිස් වෙන්න විදියක් නැහැ. හරිද? ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇප්ලයි කරා නිකන් DC එකක් දැම්ම කියලා DC ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ඇප්ලයි කරා නම් මෙයාට මේ විදිහේ මේ ඔරියන්ටේෂන් එකේ තියෙන ඇටම් එකට මේ වගේ ෆ්ලැට් වෙන්න. ඒ කියන්නේ එයාගේ ස්ටේබල් පොසිෂන් එකට එන්න ඒ විදිහට ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක යටදී ස්ටේබල් වෙන්න යම් කිසි වෙලාවක් යනවා. එයාට රෙස්පොන්ඩ් කරන්න යම් කිසි වෙලාවක් යනවා. ඔන්න රෙස්පොන්ඩ් කරන්න යන වෙලාව තමයි මේ ඔය රිලැක්සේෂන් ටයිම් කියන්නේ. හරි? T කියන්නේ. මෙයාට වෙන්නේ T අපි හිතමු මිලිසෙකන්ඩ්
20ක් යනවා කියලා මෙයාට රෙස්පොන්ඩ් කරන්න. හරි. මෙයාට මිලිසෙකන්ඩ් අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් යොදලා මිලිසෙකන්ඩ් 20ක් දෙන්න ඕනේ මෙයාට ඒ හිටපු තැන ඉන්න හැරෙන්න. ඊට පස්සේ අපි අනිත් පැත්ත හැරවලා ආයි මිලිසෙකන්ඩ් 20ක් දුන්නොත් මෙයා ආයි අනිත් පැත්තට හැරෙනවා. හරිද? හැබැයි අපි මිලිසෙකන්ඩ් 20 දෙන්න නැතුව අපි මෙයාට මිලිසෙකන්ඩ් දෙකෙන් දෙනවා. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මාරු කරනවා මිලිසෙකන්ඩ් දෙකෙන් දෙකට. එතකොට මෙයාට දැන් රෙස්පොන්ඩ් කරන මිලිසෙකන්ඩ් 20ක් ඕනේ. අපි යාට එක විදිහට ඉන්න දෙන්නේ මිලිසෙකන්ඩ් දෙකයි. ඉතින් මෙයා හැට හැරෙන්න හදනවා මෙහෙට හැරෙන්න හදනවා. කොහොමම ඉන්න නිසා මේ පොඩස් වෙන්නේ. හරිද? එතකොට දැන් මේකේ වෙනම කියනවා at lower frequencies. හරිද? මේ විදිහට හරිද? හරි low frequencies වල මේක එක යට රෝ කියන එක ඔමෙගාට වඩා කුඩායි. මේ ඔමෙගා කියන්නේ මේ අපි ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ angular frequency එක. මෙතන මේ තියෙන්නේ මේ relaxation time එක. ඒ කියන්නේ මේ තියෙන rate of relaxation. ඒ කියන්නේ මට රිලැක්ස් වෙන්න යන කාලයේ එක යට අගේ අරගෙන. ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් ඕක මෙහෙම ගත්තම තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතන්න. අපේ රිලැක්සේෂන් ටයිම් එක මම රිලැක්ස් කියලා ගන්නවා. ඕක සමානයි මයික්‍රෝසෙකන්ඩ් 20ක් ගන්න. රිලැක්ස් කරන මයික්‍රෝසෙකන්ඩ් 20ක් ඕනේ. අපි ගන්න ෆ්‍රීකවන්සි එක මම ඒක ඔමෙගා ගන්න නැතුව x ගන්නම්. ෆ්‍රීකවන්සි එක හර්ට්ස් 50 නම්. හරි අපි ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක ෆ්‍රීකවන්සි එක හර්ට්ස් 50 නම් එයාගේ කැඩෙට් එක දෙනවා මිලිසෙකන්ඩ් 20ක්. හරිද? ඒ කියන්නේ මෙයාගේ කාලාවර්තය වෙන්නේ අපි ඇප්ලයි කරන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මිලිසෙකන්ඩ් 20ක් එකම දිශාවකට ඉන්නවා. ඊට පස්සේ තමයි අනිත් පැත්තට හැරෙන්නේ. දැන් මිලිසෙකන්ඩ් 20කින්. හරිද? එතකොට මෙයාට ඕනේ මයික්‍රෝසෙකන්ඩ් 20යි. අපි ඉලක්කම් පැද්දෙනවා වගේ නම් මම මේක දාන්නම්කෝ මයික්‍රෝසෙකන්ඩ් 2යි කියලා. හරි. දැන් මයික්‍රෝසෙකන්ඩ් 2යි යන්නේ. එතකොට මෙයා මිලිසෙකන්ඩ් 20ක් එකම පැත්තට ඉන්නවා. මෙයාට රෙස්පොන්ඩ් කරන්නේ මයික්‍රෝසෙකන්ඩ් 2යි. එහෙනම් මේ වගේ ෆ්‍රීකවන්සි මේ වගේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් යෙදුවොත් එහෙම අපේ මැටීරියල් එක ටක් ගාලා රෙස්පොන්ඩ් කරනවා. හරි. ඒ කියන්නේ මේ ඉමිඩියට් රෙස්පොන්ස් එකක් පෙන්නනවා. මොකද එයාගේ රිලැක්සේෂන් ටයිම් එක මේ ප්‍රමාණවත් තරම් තියෙනවා. හරි. ඊට පස්සේ මේ higher frequencies වලට යනකොට අර frequency එක high වෙනකොට මොකද වෙන්නේ? මේ ඔයගොල්ලන්ට ඇහෙන එක පැහැදිලි නැත්තම් වැඩි ගිය හැන එන්නේ දෙගොල්ලෝගේ වෙලාවක යමක් වෙයිද දන්නේ නෑ නෑ එහෙම අවුලක් නෑ. හා මේ මා අනිත් එක දැන් කෙටියෙන් කියලා දාන්න මොකද ඉන්ඩිටේල් ගියාට මම දන්නේ මේ පැහැදිලිව යන්නේ මේ මෙසේජ් ගොඩක් ඇවිත් තියෙනවා. හරි higher frequency වලදී higher frequency වල දෙන්නේ මෙයාට රිලැක්සේෂන් තරම් වෙලාවක් දෙන්නේ. අර මම කලින් කිව්වා වගේ ඉක්මනට මෙයා වේරි වෙනවා. කොහොම වේරි වීමෙන් හින්දා හරි මෙයා වේගෙන් ඒ කියන්නේ මේකයට T කියන එකට වඩා අපේ මේ
මෙයා රිලැක්ස් වෙන්න කලින් මේ වඩා මේ රිලැක්ස් වෙන කාලෙට මෙයා ඉක්මනට වෙනස් වෙනවා. එහෙම වුණාම මේ එහෙම වුණාම මේකට පොලරයිස් වෙන්න අමාරු කියන්නේ එහෙමයි. ෆේස් ෂිෆ්ට් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ෆේස් ඩිෆරන්ස් එකක් තියෙනවා පොලරයිසේෂන් වෙක්ටර් එකයි අපේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකයි. දැන් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක හිතන්නකෝ අපි මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකයි polarization vector එක. හරි. ඔය දෙක ගත්තොත් එහෙම අපි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මේකම වැලියුස් වලින් කියන්න. මෙයා බිඳුවේ ඉන්නවා 10 යනවා 50 100 ඔහොම වැඩි වෙනවා කියලා හිතන්නකෝ. මම වැඩි වෙනවා නම් දැන් මේ p කියන්නේ p සමානයි alpha e. හරිද? මේක කොන්ස්ටන්ට් එකක්. එහෙනම් මෙයා මේකට සමානුපාතිකව p වැඩි වෙන්න ඕන. හරි. එහෙම වැඩි වෙන්නේ නැතුව මෙයාගේ ලැග් එකක් හිටින්න ගන්නවා මෙයාගේ high frequencies වල. මෙයා බිඳුව මෙතෙන්ට දැන් හිතන්නකෝ නියමිත වෙන්න ඕනේ. alpha e සමාන alpha e නම් එන්න ඕනේ වැලියු හිතන්නකෝ බිඳුවයි 5යි මෙතෙන්ට 10යි 20යි ඔහොම එන්න ඕනේ කියලා. p alpha e නම් ඔහොමයි. හැබැයි ඇත්තටම p actual එක එතන බිඳුවයි 2යි 5යි 7යි වගේ ඔන්නෝම આવොත් එහෙම ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් වලට අපේ මේ පොලරයිසේෂන් වෙක්ටර් එක ගොඩක් ලැග් වෙනවා. ලැග් වෙන්න හේතුව මොකද? මෙයාගේ මේ ෆ්‍රීකවන්සි එක වැඩි වීම නිසා අරයට නියමිත පරිදි හැරෙන්න වෙලාවමදි. පොඩ්ඩක් හැරෙනකොට මේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක රිවර්ස් වෙනවා. ඊට පස්සේ ආයේ අනිත් පැත්තට හැරෙනවා. කොහොම ගිහිල්ලා යන හින්දා මෙයාගේ මේ ටාගට් වැලියු එක දැන් අපේ සමීකරණ p සමාන alpha e යන එන්න ඕනේ මෙන්න මේ වැලියුස් වලට එන්න ඕනේ. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක 10 දිද්දි 5ට එන්න ඕනේ. හැබැයි මෙයා ඉන්නේ 2ට. හරි ලැග් වෙලා තමයි ඉන්නේ හැම වෙලේම. ඒතර ඔන්න ඔය ඕක මේ හින්දා ගැටලුවක් ඇති වෙනවා. හරි. ඒක ගැන තමයි ඊට පස්සේ කතා කරලා තියෙන්නේ. මේකේ ලියනවා මේ අපි මේ මුලින්ම ගත්ත සමීකරණ d සමාන epsilon e කියන එක. ඔන්න ඕකම දැන් ටයිම් වෙක්ටර් එක දාලාම ලියනවා. හරි. ඒ කියන්නේ d වෙනස් වෙනවා නීට් එක. එහෙනම් d not e j omega t ඍණ ඩෙල්ටා. මම මේක මෙහෙම මේක මේ කොපියම කරන්න ගත්තේ මේක අහලා දෙනවා පේපර් එකේ. ඒතර මේක හරියට තේරුම් නැත්නම් එහෙම මේ නිකන් ගණිතයෙන් ලකුණු ප්‍රමාණය තියෙන්න පුළුවන්. epsilon එක omega dependent එක තියෙනවා. e not e to the power j omega t. හරි මේ ඊට පස්සේ j omega t ඊට පස්සේ මෙතන බලන්න මේක අපිට පුළුවන් මේ කතාවක් e to the power ඍණ ඩෙල්ටා ඔහොම දාගන්න පුළුවන්. සමාන epsilon omega මෙන්න මේ ඊට පස්සේ j omega t කියන කොටස් දෙක කපලා දාලා ඊට පස්සේ අන්තිමට ගත්ත හැකි මෙන්න මෙතන මේ නෝට් එකේ මේ මෙන්න මේ සංකේත වෙනස් කරනවා එකපාරට. epsilon omega තිබ්බ එක epsilon r කියනවා. හරි? මේ ඒක ගැටලුවක් නැහැ. කොහොමද මේ frequency dependent මේ relative probability එක තමයි තියෙන්නේ. එහෙනම් ඒක මෙහෙම ලියන්න d not දෙදීම e not වතාවක් e to the power ඍණ j delta. දැන් මේ delta කියලා ගත්තාම displacement angle එක. හරි? ඒ කියන්නේ e එක යනවා නම් කොහොම යනවා නම් අපේ d එක යම්කිසි ලැග් එකක් එකම තමයි යන්නේ. මොනවා විදිහට? ඔන්න පොඩි වෙන්නේ මේ වෙනස. ඔන්න ඩෙල්ටා ඇන්ගල් එක තමයි මෙතන පාවිච්චි කරේ. ඒ කියන්නේ ඩෙල්ටා ඇන්ගල් එකකින් මෙයා ඩිලේ වෙනවා කියලා හිතලා ගන්න. හරි. හරි මේ සමීකරණ මේ උපකිරීම ඔක්කොම මේ නෝට් එකේ තියෙනවා. ඊට පස්සේ බින්දු අරක j එකක් ආයේ කොහමද? දැනද බා? මේක අන්තිම ඔව්. මේ මෙතන j එකක් තියෙනවා. පොඩ ඉන්න. අතන j වලින්ම මුලින් වැඩි වෙන ඇත්තනේ omega t minus delta ඇත්තේ. ඔව් මෙන්න මේක මෙතන තියෙනවා. omega t රින් delta එක අපිට sin omega t රින් delta නෙන්නේ. මේ උට ඉන්නේ.
මෙතන අපි e ගත්තේ e naught sin omega t. දැන් අපි මේ d ගත්තොත් එහෙම මම ඒක මොකක්ද දන්නව d naught කියලා. d naught sin omega t ඍණ delta. ඔන්න ඕක කොහොම එන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් වෙන්නේ d naught e to the power ඍණ j omega t ඍණ delta මෙන්න මේ. ඔන්න ඔහොම එන්නේ. පැහැදිලිද? හරි බං හරි. හරි. එතකොට ඔව් හරි. අන්තිමට ආවේ epsilon r omega සමානයි d naught බෙදීම e naught e to the power ඍණ j delta. epsilon r අපිට ලියන්න පුළුවන් මේක ආයේ මේ හැබැයි d naught ඔක්කොම කියන්නේ මේ frequency එක බිඳුව වෙච්ච ලා දින values. හරි. අපි මේ epsilon දාලා මෙන්න මේක ලියන්න පුළුවන්. cos delta ඍණ j sin delta. හරි. ඔන්නෝම ගත්තේ. ඒක අරගෙන මේකේ මේ තියන දැන් මේ මෙන්න මේ පාර්ට් එක රියල් පාර්ට් එක මෙතන ඉමේජිනරි පාර්ට් එක තියෙනවා. මේ epsilon එක වතාව cos delta කීයද තනි පදේ අරගෙන තියෙන epsilon r dash minus epsilon double dash කියලා. හරි මේක මෙන්න මේක මේකෙන් පෙන්වුම් කරන්නේ මෙයාගේ reactive power story. reactive power story. හරි මේකේ මේ epsilon ගේ මේ real part එකෙන් අපි නිරූපණය කරන්නේ reactive power store වෙන එක. මෙතනින් අපි නිරූපණය කරන්නේ මෙයාගේ power loss එක. හරි මේ part එකෙන් power loss එක. එතකොට මේකෙන් කොහොමද power loss එක වෙන්නේ කියන එක අපි ඊගාවට බලමු. හරි මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න මොකද්ද මේ උනේ. ඉතින් මෙතන ඔබට කිටින් අයින් කියන්න මෙතන සිද්ධ වුනේ මෙයාගේ මේ රිලැක්සේෂන් ටයිම් එකට මේ වඩා අඩු කාලාවර්තයක් තියෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නා. ඒ කියන්නේ හයි ෆ්‍රීකවන්සි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් දුන්නාම high frequency electric field එකක් දුන්නාම මෙයාගේ මේ displacement vector එකේ මේ lag එකක් ආවා. delta කොණකින් lag එකක් ආවා. ඒක හින්දා තමයි මේ ටික ඇවිල්ලා මෙන්න මෙහෙම මේ imaginary part එකකුත් ආවේ. මොකද මෙන්න මේ ඍණ delta part එක ඉතුරු වුණා. ඒක හින්දා මෙතෙන්ට මේ part එක ආවා. ඒක හින්දා මේ imaginary part එක ඇවිල්ලා මේකෙන් තමයි power loss එක මේ නිරූපණය කරන්නේ. ඊට පස්සේ බලමු හරි ඊට පස්සේ මේ අපි මේකේ power loss එකට ගැන බලන්න කලින් පොඩ්ඩක් බලමු මේ relaxation of dielectric material කියලා මේ graph එකක් දීලා තියෙනවා. හරි මම මේ ටික මකන්න. then epsilon r dash epsilon r double dash කියනවා. correction unstable. correction unstable. හරි මේකේ කියනවා මේකේ රියල් පාර්ට් එක epsilon r dash මේ තියෙන 0 frequency එකේදී epsilon r dash ඒක කොහොම ඇවිල්ලා ඔන්නෝම ඇවිල්ලා මේ බිඳුවට එකට එනවා. හරි මේක අඩු වැලියු එකනේ.
ඒතර මෙන්න මේ හරියේදී ඒ කියන්නේ දැන් මෙයාගේ මේ SNR කියන්නේ එක කොහොම වැඩිලා වැඩි වෙන කියන්නේ එයාගේ එක වැලියු එක තියාගෙන ඉඳලා ෆ්‍රීකවන්සි එක වැඩි වෙනකොට ඒක අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මේකට එනවා. ඒකට එනවා කියන්නේ මෙයාට දැන් මෙතනින් හරිය පොලරයිස් වෙන්න අමාරුයි. හරිද? එතකොට මෙන්න මේ පොයින්ට් එකේදී හරි මේ පොයින්ට් එකේදී මේ තමා අර ඉමේජිනරි පාර්ට් එක අප් වෙන්නේ. දැන් මේ හරියද ඔන්නෝම පීක් එක එන්න ඔන්නෝම බහලා යනවා. SNR ඩබල් ඩෑෂ්. හරි. එතකොට ඒ කියන්නේ මේ හරියදී මෙයා එනර්ජි ස්ටෝර් කරනවා. මේ හරියදී යාගේ ලොස් එක නිග්ලිජිබල්. හැබැයි ෆ්‍රීකවන්සි වැඩි වෙන්න යාගේ ස්ටෝරේජ් එක අඩු වෙලා ලොස් එක වැඩි වෙනවා. ඒකයි මේ පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ අපි මේ අනිත් ඔය කියන පොලරයිසේෂන් ඔක්කොම සැලකුවොත් එහෙම පොලරයිසේෂන් ඔක්කොම සැලකුවොත් මම මේක පොඩ්ඩක් මේකම පාවිච්චි කරන්න එකට. මේ මම මේ කෝපිය කරන අතරේ මේ කැම්පස් වලට කතා කරනවා. මේක නවත්තලා ගෙදර යන්න. එප්සිලන් R කියන්නේ මේකේ මේ රියල් පාර්ට් එක එක පොලරයිසේෂන් මෙකැනිසම්ස් වල වෙනස් වෙන හැටි දාලා තියෙනවා. දැන් මෙයාගේ තැනක් ආපුවම මේ මුලින්ම සිද්ධ වෙනවා කියන්නේ ඒ කියන්නේ මේ lower frequency වලදී. දැන් මේ frequency axis එකේ තියෙන්නේ lower frequency වලදී සිද්ධ වෙනවලු interference polarization මේ හැරි සිද්ධ වෙනවලු. එතකොට ඒකට අදාළව මේ loss එක આવුත් පෙන්නුම් කරනවා. මේක තමයි highest value එක තියෙනවා කියන්නේ. ඊට පස්සේ මේ හරිය මේ වගේ දැන් තා frequency වැඩි වෙ කරොත් එහෙම අපි ඒ කියන්නේ අපි apply electric field එකේ frequency එක තා වැඩි කරොත් එහෙම ඊගාට සිද්ධ වෙනවලු orientational මේක මේ polarization එක ඊට පස්සේ ionic එක ඊට electronic එක හරි ඔන්න ඔය විදිහට මේ වගේ ඊට අදාළව මැටීරියල් එක මත ඩිපෙන්ඩ් මේක මෙහෙම වෙනවයි කියලා පාඩම් කරගන්න බෑ. මේක මැටීරියල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි ඊගාට බලමු මේ මෙයාගේ මේ power dissipation කතන්දරේ. අපි මේ කැපැසිටර් එක කැපැසිටන්ස් එක කියන්නේ A silent ප්‍රදීම D කියලා. හරි. ඊට පස්සේ මෙයාගේ ඉම්පීඩන්ස් එක ලියන්නේ 1 over J omega C. හරි. ඊට පස්සේ දැන් මේකේ මේ නෝට් එක වල පැරලල් ප්ලේට් කැපැසිටර් කියලා මේ ටොපික් එක ඇතුලේ තියෙනවා හදලා ඒක තමයි හඳන් යන්නේ. ඒක අර එකපාරට දැක්කම මේ හොයාගන්න අමාරුයි. මේක අපි දැන් ඇඩ්මිටන්ස් එක තමයි අරන් තියෙන්නේ. ඇඩ්මිටන්ස් එක කියන්නේ කැටිසෙට් නේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ J omega C. හරි. අපි මේ C ට මෙතනින් දානවා. එතකොට එන්නේ J omega A epsilon not අතක් epsilon R. මේ epsilon කියන්නේ ඒක කාලේ දන්නේ epsilon not අතක් epsilon R බෙදීම D.
හරි මේ epsilon r තියෙනවා අපි මෙන්න මේ epsilon r ට මෙතනින් ආදේශ කරනවා මෙන්න මේ මේකේ මෙන්න මේකේ හරි ඉතින් ආදේශ කරනවා එතකොට එනවා මම යටින් ලියන්න epsilon වල විදිහම d වතාවක් epsilon r කියලා ගන්න මේක epsilon r dash minus j epsilon r double dash හරි ඔන්න ඕක එනවා ඊට පස්සේ අපි මේක වරහන් හරිය එතන j omega a epsilon naught epsilon r dash බෙදීම d කියන්නේ මෙන්න මේක මෙතන වරහන් යන්නේ මේක පදේ මේකෙන් ගුණ කරා අඩු කිරීම j වතාව ආය අර කතන්දරට කියන epsilon a epsilon naught epsilon r double dash බෙදීම d හරි මෙතන එනවා මේ ජීත් වෙනවා මේ ජීත් වෙනවා මෙතන j වර්ගයක් එනවා හරි මෙතන j වර්ගයක් කියනද j වර්ග කියන්නේ මොකද්ද j වර්ග සමානයි ඍණ 1යි හරි ඒ හින්දා මෙතන මේ ඍණ අඟුල වෙලා ධන වෙනවා එතකොට අපිට ගන්න පුළුවන් මෙහා තියෙන්නේ එතකොට මෙතන එනවා j omega a epsilon naught epsilon r dash බෙදීම d එතන plus j omega a epsilon naught epsilon r double dash බෙදීම d හරි ඉතින් බලන්න මේක j නේ මේක උනේ ලාභනේ ඉතින් බලන්න මෙන්න මේ පාර්ට් එකේ තමයි දැන් j තියෙන්නේ මේ පාර්ට් එක රියල් එකක් වෙලා තියෙන්නේ එතකොට අපි මෙන්න මේක සලකනවා අපේ කැපැසිටර් එකේ actual capacitance එක. මේක තමයි actual capacitance එක. මේක ගන්නවා අපි conductance එක විදිහට. මේ දින අර resistance එක අනිත් පැත්තට conductance. හරි. එතකොට දැන් අපිට capacity මේ ආපු result එක අනුව අපි circuit එක ඇඳුත් එහෙම ඒකේ ඉන්නේ capacity එකක් තියෙනවා ඊට පැරලල් ගහපු රෙජිස්ටර් එකකුත් තියෙනවා. මේක මෙහෙම අඳින්න නැතුව මෙහෙම අඳින්න. ඊට අපි කැපැසිටි එක කියලා මෙහෙම ටර්මිනල් දෙක ගත්තට ඔක ඇතුලේ ඇත්තටම මෙහෙම රෙසිස්ටන්ස් එකකුයි කැපැසිටන්ස් එකක් තියෙනවා. හරි ඊට පස්සේ ඔතනින්ම tan delta සමීකරණය කරලා දාලා tan delta එක HP කේබල් වලදී. හරි එහෙනම් මම මම හරි මකන්න. ඉන්න බෝඩ් එකට පොඩ්ඩක් බ්ලර් වෙලා පේන්නේ. මොකද බා? බෝඩ් එක ක්ලියර් නෑ පොඩ්ඩක් බ්ලර් වෙලා වගේ පේනවා. මේක මේ බ්‍රයිට්නස් එක හසනවා මම ළඟ වෙන මයිකින් එක. ඒක පොඩ්ඩක් zoom කරමු. एक्सपोजर लोग के दाम
ini lebih kokar negara hari yang kerja lah dokter udah dokter bulan ini pernah ඔහු පේනවා හරි ya udah terus මෙහෙම එකක් දැන් සාමාන්‍යයෙන් කැපැසිටි එකක් පියුරලි කැපැසිටි එකක් කිව්වොත් එහෙම වෝල්ටේජ් එක මෙහෙම නම් කරන්ට් එක මෙහෙම යන්න ඕනේ හරි තියරිටිකලි කැපැසිටි එකක් කිව්වොත් එහෙම හරි වෝල්ටේජ් එක කරන්ට් එක ලීඩ් කරන්න ඕනේ හැබැයි නියම කැපැසිටි අපි සාමාන්‍ය ප්‍රැක්ටිකල් කැපැසිටි එකක් ගත්තොත් එහෙම එයාගේ යන්නේ මෙන්න මේ වගේ පාත් එක කරන්ට් එක අයි ඇක්චුවල් කරන්ට් එක යන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ඩෙල්ටා කෝණ එකකින් ඩීවියේට් වෙලා තමයි යන්නේ. හරි මෙන්න මේ කෝණේ tan අගයට තමයි ලොස් ටැන්ජන්ට් කියන්නේ. ඔන්න tan ඩෙල්ටා එක. ඔන්න tan ඩෙල්ටා එක ඩිෆයින් කරනවා මෙතනින්. අර අපි ගත්තනේ දැන් මේකේ මේ epsilon r dash උයි මම කෙලිම ලියන්න. අපි අර theoretically මේ loss tangent එක අපිට නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට. අර අපි epsilon r ට ගත්තු සමීකරණේ මේ තියෙන යාගේ imaginary part එක මේ තියෙන යාගේ real part එක. හරි. මේ part එක නිසා තමයි අපිට power loss එකක් ඇති වුනේ. හරි මේ දැන් සාමාන්‍ය හොඳ capacity එකක් නම් මේ loss එක සෑහෙන මොනතරම් අඩු කර ගන්නවා. ඒ කියන්නේ මේ delta කියන කෝණේ මොනතරම් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මොනතරම් ideal capacity එක මේ current direction එකට ලං වෙන්න ඕනේ. ඒ හින්දා මේ පාට එක කුඩා වෙන තරමට හොඳයි. හරි. එතකොට ඔතනදී tan delta කියලා අරන් තියෙන්නේ මේකම තමයි. හරි මේ ගැන වැඩිදුර කතා කරනවා HV cable වල. හරි. ඒතරන ඔය ටික තමයි තියෙන්නේ. ඔකත් මේ අර මොකද apparent power කියලා එකක් තියෙන. ඒ කියන්නේ apparent power කියලා තාපොඩි කියලා ලියලා තියෙනවා මේ දැන් මෙතන මෙන්න මේකේ තියෙන්නේ කැපැසිටි එක රෙසිස්ට් එකයිනේ. ඒක දාලා තියෙනවා apparent power එක සමානයි. මේ තියෙන්නේ තනිකර මේ අර v වර්ග බෙදීම සෙට් කියලා සමීකරණ මතක. හරි. ඔන්න ඔය සමීකරණ තමයි දාලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේවා ඇඩ්මිටන්ස් නේ අපි අරන් තියෙන්නේ. මේ ගත්තේ ඇඩ්මිටන්ස් නේ. ඇඩ්මිටන්ස් ඉඳන් අපිට කෙලිම ලිය හැකි මෙන්න මේ පාර්ට් එක වතාවක් කියන්නේ මම මේක c නේ තියෙන මම මේක j omega c කියලා ගන්න. j omega c වතාවක් v වර්ගය. එහෙම ගත්තේ මෙහා ඇඩ්මිටන්ස් එක ගන්න නිසා. මෙහා ඇඩ්මිටන්ස් නිසා මෙහෙම ගත්තේ plus v වර්ග g. දැන් මෙතන ඇක්ටිව් පවර් ලොස් එකක් තියෙනවා මෙතන මේ රියැක්ටිව් පවර් ස්ටෝරේෂන් එක මේ තියෙන්නේ. හරි මෙයාගේ ලොස් එක මේක මේ රියල් එකක් නේ. හරි. මේ පවර් ලොස් එක සිද්ධ වෙන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක නිසා. හරි ඊට පස්සේ මේ තියෙනවා thermal classification එකේ කරන්නේ ඔය සාමාන්‍යයෙන් දැන් ඉන්සුලේටර් එකක් ගත්තාම ඒක පුළුවන් තරම් මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න ඕනේ. මොකද high temperatures තමයි insulating material එක පුළුවන් තරම් degrade කරන්න හේතු වෙන ලොකු සාධකයක් තියෙනවා. එතකොට ඒක හින්දා මේ සාමාන්‍යයෙන් මොකක් හරි ඇප්ලිකේෂන් එකකට lighting material එක තෝරනකොට බලන්න ඕනේ ambient temperature එක මෙයාගේ කොච්චර temperature rise එකක් සිද්ධ වෙන්න පුළුවන්ද ඒකට අනුරූපව material එක තෝරන්න. දැන් high voltage cable එක හිතන්න ampere මේ ලොකු ගානකට යන එකක් යන කේබල් එකක් මේ ඩිසයින් කරනවා කියන්නේ අර කේබල් ඩිසයින් කරලා බලන්න ඕනේ ඒ කේබල් එකට අනුව එයාගේ කොච්චර මේ ටෙම්පරේචර් එක ජෙනරේට් වෙනවද ඒක මේ මෙටල් එකට දරා ගන්න පුළුවන් කියන. ඒකට ඒකට මේ ලෙක්චර් නෝට් එකෙන් බලාගෙන ඉන්න මම මොකද දන්නේ අර මේ විදිහට මේ දාලා තියෙනවා තර්මල් ක්ලාසස් වගේ මම පෙන්නන්න දෙන්නේ ඔක මේ ලෙක්චර් නෝට් එක බලා ගන්න. ඒකේ එකම එක දාලා තමයි පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පෙන්නන්නම්.
හරි මම හිතන්නේ මේ ස්ක්‍රීන් ෂෙයාර් එක පේනවා ඇති. හරි මේකේ මම සයිස් කරන්න ඕනේ මෙන්න මෙතන බලන්න මෙන්න මේක මේ ටෙම්පරේචර් මෙෂර්මන්ට් කියන තැන ටෙම්පරේචර් මෙෂර්මන්ට් කියන තැන මේ සයිස් එක පේනව නේද මේ මෙන්න මෙතන බලන්න තර්මල් ක්ලාස් එක 90යි හරි ඒ කියන්නේ මෙයාට සෙල්සියස් 90ක් දක්වා වැඩ කියන්නේ 90ක තමයි යාගේ රේටඩ් ටෙම්පරේචර් එක එයාව අපි මෙෂර් කරනවා ඒ ටෙම්පරේචර් මෙෂර් කරන්න එකක් එනවා ඒකට ඒකේ මේ ප්‍රොඩක්ට් එකේදීම අවශ්‍ය විදිහට මේ සෙන්සර්ස් දාලා හදලා තියෙනවා එහෙම නැත්නම් අපිට පුළුවන් පිටින් තර්මෝමීටර් එකකට හයි කරන්න එහෙම කරපුවාම බලන්න මේකේ සෙල්සියස් 90 නම් එයාගේ ක්ලාස් එක 90 නම් තර්මෝමීටර් එකෙන් අපි ගන්න රේඩියන් එක වෙන්නේ 75ක් එම්බෙඩඩ් එකකින් 85ක් දක්වා ගන්නවා කියන්නේ අපි දැන් ඔය මෙයාගේ අපි බලන්න මේකේ තියෙන ගානේ මේ හොට්ස්පොට් තියෙනවා. ඔය හොට්ස්පොට් එක තියෙන තැනින් මැටීරියල් එක ෆේල් වුණොත් එහෙම සම්පූර්ණ ප්‍රොඩක්ට් එක ඉවරයි. හරිද? ඒ හින්දා අපි බලන්න ඕනේ පුළුවන් තරම් මෙන්න මේ හොට්ස්පොට් එකේ මේ ටෙම්පරේචර් එකත් අර කියන ක්ලාස් එක ඇතුළෙම තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් ෆේල් වෙනවා. ඒ වුණාට අපිට මේ හොට්ස්පොට් එකට රීච් කරන්න බැරි වෙන්න පුළුවන්. හරිද? දැන් මෙතන මේ පොයින්ට් එකේ හොට්ස්පොට් එක වුණාට අපි ටෙම්පරේචර් සෙන්සර් එක දාන්නේ වෙන ඈතින් වෙන්න පුළුවන්. අන්නේ එතකොට මෙතෙන්ට මෙෂර් රීඩින් එකට වඩා මේ ඇත්තටම හොට්ස්පොට් එකේ ටෙම්පරේචර් වැඩි වෙන්න පුළුවන්. ඒ හේතුව හින්දා තර්මෝමීටර් එකකින් අපි ගන්න එක මේ මෙයා ක්ලාස් එක 90 වුණාට අපි මෙතන කන්සිඩර් ගන්න මෙතනින් 75යි එම්බෙඩ් ඩිටෙක්ටර් එක ගත්තොත් 85ක්. හරි ඒකෝර මේ අනිත් ඒ වගේ ඒ විදිහමයි. ඒතර ඔන්න ඔය වෙනසට හේතු වෙන්නේ මේ අර හේතුව. ඒ කියන්නේ ටෙම්පරේචර් එක වැඩිම තැනට රීච් කරන්න අමාරුයි. අපි ඊට කොහෙන් හරි කියලා මෙෂර් කරලා නිකන් සේෆ් මාජින් එකක් තියාගෙන පහයි කියන්නේ හොටස් පොයින්ට් එකේ 90 කියලා රැති වගේ assumption එකක් තියාගෙන තමයි මේ ඔය වැඩේ කරලා තියෙන්නේ. හරිද? ඕකේ ඔන්න ඔය ගන්න. මේ ඒවට පාස් පේපර් එක බලන්න මම දැක්ක විදිහට නම් අහලා කියලා හම්බුන්නේ බලාගන්න මේක මොකද මේ විස්තරات එක්ක දීලා තියෙනවා. ඒ හින්දා හුවත් මේ ගැන අහන්න ඉඩ ගන්න තියෙනවා. හරි මේ 2:20යි මේ solid lighting එක පොඩ්ඩක් බලා ගන්න මම ඊට මේ දැන් පොඩ්ඩක් ටිප් කරනම් මේ HV cable වලට ඔය solid lighting එක නා ඒක මේ වැඩ මොකද විස්තර කරලා තියෙනවා ඉක්වේෂන් ටිකක් දීලා තියෙනවා ඒකට අනුව ගණන් හදාගෙන යන්න තියෙන්නේ. මේ HV cable වල ටික කටේ තේරෙනවමද කියලා මේ දැනට කිව්වා. මම ඒක මේ සයිට් වලින් යන්නම් කැමරාව පොඩ්ඩක් අයින් කරන්න. කියලා හිතනවා
වීඩියෝ එක දීගෙන යන්න. ඒකට ඔයගොල්ලන්ට බලලා තේරුම් ගන්න ඕකේ. පවර් ලොස් එක ගන්නකොට මේ වගේ කන්ඩක්ටර් ලොස් එක තියෙනවා, ඩයිලෙක්ට්‍රික් ලොස් එක, ඊට ෂීට් ලොස් එකට ඇවිත් තියෙනවා. ඔය ඩයිලෙක්ට්‍රික් ලොස් එක කියන එක මේ ටයර් වෝල්ටේජ් එක මත ඩිපෙන්ඩන්ට් දෙයක්. ඒ කියන්නේ ඒක හරහා තියෙන ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් නිසා අපි කලින් කතා කරේ. අන්න ඒ වගේ ඒ ලොස් එක තමයි පෙන්වන්න කරන්නේ. ඊට පස්සේ මෙතනින් කන්ඩක්ටර් ලොස් එක තියෙනවා. ඒ කියන්නේ අර කරන්ට් ෆ්ලෝ වීම නිසා අපි ගන්න I වර්ග R මේ ඒ ලොස් එක තමයි තියෙන්නේ. ඊට ෂීට් ලොස් කිව්වහම ඔය ෂීට් ලොස් එකේ මේ ෂීට් ලොස් කියලා එකක් තියෙනවා. ඉන්ටර් ෂීට් ලොස් කියලා තව එකක් තියෙනවා. හරි. ඔය ෂීට් ලොස් එකෙන් කියන්නේ මේ එඩි කරන්ට්ස් නිසා ඇති වෙන ලොස් එක. කරන්ට්ස් ඇති කියලා හිතනවා. මම නැත්තම් පොඩ්ඩක් කියන්න. මම කැමරාව ඔන් කරනවා මේ වලට පුළුවන් මේ ෂිප් කරගන්න. බෝඩ් එක බලන්න ඕන. අන්න තමයි ඒක ස්ටොප් කරන්න. ස්ටොප් කරමු. මේක මේ ඔය ෂීට් ලොස් එකදී මේ කියන්නේ එඩි කරන්ට්ස් ඇතිවීම නිසා ඇති වෙන ලොස් එක කියලා. හරි. ඔය එඩි කරන්ට් මතකද නේද? දැන් කොහොම අපි මේ හාරු කැල්ලක් ගත්තොත් එහෙම එයාට අපි මේ මේ ඇහෙන්නේ නැහැ බං හෙල්ලේ නැත්නම් එහෙම ඒක හදන්නේ මේ වීඩියෝෂන් එක වැඩි කරගෙන ඔය එඩිය පොඩ්ඩක් මුලේ දැන් මැහුන්නේ නැහැ බං. මම දැනෙන්නේ නැත්තේ. ඇහෙන්නද දැන් එනවද? දැන් එනවද? විනුරුගේ සිග්නල් අඩුයි බං. එහෙම කේස් එකක් තියෙනවා. එහෙමද? දැන් නම් ඇහෙනවා. ඒක යවුවා කරන්නේ ගෲප් එකේ. මේ තුන්වෙනි අඩ ඕල් එක්සෑම් ඔස්ට්‍රේලියාවේ උඩම තට්ටුවේ ඉන්නේ බං ඒ සිග්නල් එක. මෙන්න එක්සෑම් පෝස්ට්පෝන් කරලා. ආම කියන්නේ. පොස්ට්පෝන්ඩ්? ඔව්. දැන් මැසේජ් එක. ගෙවල් වල යන්න ගෙවල් වල යන්න අම්මඩ. යයි. ඉවරයි. එන ගුප්පි ඉවරයි අපි ගියා. එනවා කොල්ලෝ අපි ගියා. එහෙනම් තව මාස පහකින් ආම කුප්පියක් දාමු ආයි ගුප්පි දාන්නේ පිස්සුද? එයා මතකත් නැහැ ඊට පස්සේ මුලින් ඉඳන් බලන්න. මේ මෙතනින් කරට අඩකුත් නැහැ නේ අපි නවත්තමුද? ඔව් නවත්තමු. ආතෝනේ ඩයිනින් සමරන්නේ. එහෙනම් මේ නැත්තම මේ කට්ටිය නම් මේ හයි වෝල්ටේජ් මේ ටික බලාගන්න කේබල්ස් ටික. ඌ කියනවා මේ ඌ කියන. නැත්නම් සමර ඩීට ඌ කියන්නේ. සමරන්නේ. අඩෝ සමරව. අජ්ජා. හරි. මේ අද වැඩේ කරන්න ටිකක් අමාරු වුණා මේ කනෙක්ෂන් ප්‍රශ්නේ හින්දා. සෑහෙනලා ගියා. ඔව් ඒක දැන්